right ගනුදෙනුවක් පටන් ගත්තට පස්සේ මේ ගනුදෙනුව අපි වාර්තා තබා ගන්න ඕනේ. එතකොට ගනුදෙනුවක් හෝ සිද්ධියක් සිද්ධ වුණාට පස්සේ ඒ ගනුදෙනුව හෝ සිද්ධිය අපිට පුළුවන් වෙන්න ඕනේ උපයෝගී පොත්වල ලියලා උපයෝගී පොත්වලින් ලෙජර් එකට පිටපත් කරලා ශේෂ පිරික්සුමක් හදා ගන්න විදිහට. දැන් ගිය සතියේ මම ඔයගොල්ලෝගේ මොඩියුල් එකේ තිබිච්ච ගානක් පොඩි වෙනස් කිරීම් කීපයක් කරලා මම කරා. ඉතින් සමහර කට්ටිය කියලා තිබුණා බෝඩ් එක පේන්නේ නැහැ. බෝඩ් එකේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපිට ඇහෙන්නේ නැහැ. ඒ වගේ ප්‍රශ්න කීපයක් කියලා තිබුණා. ඒ නිසා මම තීරණය කරා තවදුරටත් මම සිම්ප්ලිෆයි වෙන්න. right මම උගන්වන දේවල් පේන්නේ නැත්නම් ඒවයි අඩුපාඩු තියෙනවා නම් ඔයගොල්ලෝ මට ඉන්ෆෝම් කරන්න ඕනේ. එතකොට තමයි මට පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ට සොලියුෂන් එකක් දෙන්න. එහෙම නැතුව ඔයගොල්ලෝ ගාව ප්‍රශ්න තියාගෙන ඒ ප්‍රශ්න ඔයාලා ළඟ තියාගෙන හිටියා කියලා ඔයගොල්ලන්ට ඒක විකුණන්න පුළුවන් නම් කවදා හරි තියාගෙන ඉඳලා ගණන් වැඩිුණාට පස්සේ විකුණන්න. ඒව ළඟ තියාගෙන ඉඳලා වැඩක් නැහැ. ඒ ප්‍රශ්න මගෙන් අහන්න ඕනේ. මගේ නම්බර් එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා. ඒ නම්බර් සේවා මගෙන් අහගන්න. right තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒත් මගෙන් අහන්න. එහෙම නැතුව අනවශ්‍ය විදිහට බොරුවට තැන් වල කියලා වැඩක් නැහැ. ඒ නිසා ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න. එහෙම නැත්නම් ඉසුරු සර්ට කියන්න. ඔයගොල්ලෝගේ මම හිතන්නේ කවුරුදු ගානක් ඔයගොල්ලෝගේ විශ්වාසය දිනාගත්ත සර් කෙනෙක්නේ. ඉතින් ඒ සර්ට කියන්න. එතකොට ඒ සර් මට ඉන්ෆෝම් කරයි ඒක. right ඉතින් ඒ නිසා මොනවා හරි දෙයක ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකරලා මාව සම්බන්ධ කරගන්න. මගේ WhatsApp නම්බර් එක group එකේ තියෙනවා. මම මැසේජස් කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති. ඒ නම්බර් එකට මට මැසේජ් එකක් දාන්න. එහෙම නැතිනම් ඒ නම්බර් එකට ඔයගොල්ලන්ට පුළුවන් අවශ්‍ය දේවල් කතා කරලා කියන්න. එතකොට අපිට ඒ වැඩ ටික කරගෙන යන්න පහසුයි. ඉතින් අද දවසේ මම බලාපොරොත්තු වෙනවා මම උගන්වපු පාඩම් වලින් right මම බේසිකලි කතා කරේ ඔයගොල්ලොත් එක්ක ගිණුම් කරන හැඳින්වීම කියන්නේ මොකක්ද සහ ඇසයින්මන්ට් එකට ඕන විදිහට එක ගානක් සම්පූර්ණයෙන් මුලින් ඉඳන් අගට ඇසයින්මන්ට් එකට ඕන විදිහට හැදුවා. ඉතින් මං කියපු ගාන මං කියා දුන්නු ගාන කවුරු හරි කෙනෙක් පිළිවෙලට මතක තියාගත්තා නම් එහෙම නැත්නම් පිළිවෙලට හැදුවා නම් හදන්න පුළුවන් නම් ඒ කෙනාට ඔව් අද මේ පේපර් එකේ අහලා තිබිච්ච ගාන පුළුවන් වෙනවා. කාට හරි පේපර් එකේ තියෙන ගාන බැරි නම් කරුණාකරලා මගේ කලින් වීඩියෝ එකක් බලන්න. ඒ වීඩියෝ එක බලලා ඒත් බැරි නම් මාව සම්බන්ධ කරගන්න. එතකොට මම ඒගොල්ලන්ට ඊට වඩා වෙනත් මෙතඩ් එකකින් වෙනස් ක්‍රමයකින් ඒගොල්ලන්ට ඒ ගණන් තේරුම් කරලා දෙන්න උත්සාහ කරනවා. ඒ වගේම තව දෙයක් තමයි මොනවද? ඕගොල්ලන්ට මගේ ප්‍රසන්ටේෂන් එක print outs දාගන්න එහෙම නැතිනම් අමාරුයි වගේ නම් ඔයගොල්ලන්ට තව ලේසි ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මම ටියුට්ස් හදලා තියෙනවා මේ පාඩම් වලට. කාට හරි ඕනේ නම් කියන්න. මම ඇත්තටම ටියුට් ෂෙයා කරේ නැහැ. මොකද ටියුට් ෂෙයා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ ග්‍රැජුවේට්ස්ලා නිසා. නමුත් ටියුට් එකකුත් ඕනේ නම් ඒකත් කියන්න. මම මේ ටියුට් එකත් ඔයගොල්ලන්ගේ groups වලට දාන්නම්. ඔයගොල්ලෝගේ group එකට දාන්නම් ටියුට් 1 ටියුට් 2 කියලා. එතකොට ඔයගොල්ලන්ට ඒකත් බලා ගන්න පුළුවන්. එතකොට තියරි නෝට් එකත් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් මම තියරි නෝට් එක පන්ති සාකච්ඡා කරනවා. ඒ නිසා මම හිතන මේ දේවල් පුළුවන් ඇති කියලා. මොකද ඔයගොල්ලන්ට මාස 6ක් වගේ කාලයක් ඇතුළත ලොකු සිලබස් එකක් තියෙනවා කවර් කරන්න. ඉතින් ඒ නිසා මම ටිකක් වේගෙන් උගන්වනවා. මොකද එතකොට පුළුවන් වේවි මේ කරුණු පහසුවෙන් අවබෝධ කරගන්න. ඒත් තේරෙන්නේ නැතිනම් කරුණාකරලා මාව සම්බන්ධ කරගන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන්. right දැන් මම එදා ඔයගොල්ලන්ට කියලා දුන්නා උපයෝගී පොත්වල ගනුදෙනු කොහොමද සටහන් තියන්නේ කියලා. උපයෝගී පොත් වලින් කොහොමද ලෙජරේට පිටපත් වෙන්නේ කියලා. ලෙජරෙන් කොහොමද ගනුදෙනු ශේෂ පිරික්සුමක් ගන්න කියලා. ඉතින් ඒහා සමාන ගාණක් 2019 මේ පේපර් එකේ අහලා තිබුණා. ඉතින් අපි අද දවසේ උත්සාහ කරන්නේ මම ඒ ගාණ ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. එතකොට ඔයගොල්ලන්ට වඩා ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. අපි ලබන සතියේ ඉඳලා කතා කරනවා මේ උපයෝගී පොත්වලට අදාළ තියරි කොටස් කියවන්න. මම තියරි කොටස් මම ඔයගොල්ලෝගේ group එකට දාන්නම්. ඒ තියරි කොටස් ඔයගොල්ලෝ කියව ගන්න. ඊට අමතරව මේ ගණනට අමතරව තව ගණන් කීපයක් මම අභ්‍යාස විදියට ඔයගොල්ලන්ට දානවා. ඒ දාන අභ්‍යාස ඔයගොල්ලෝ කරලා මාහට මැසේජ් එකක් දාන්න ඕනේ හදපු ගණන් ටික. එතකොට තමයි ගණන් ප්‍රැක්ටිස් වෙන්නේ. ඉතින් කොමර්ස් කරපු කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට මේ මුල ගණන් ලේසි.
නමුත් මම group එකේ දානවා ඊට පස්සේ ගණන් මට හදලා එවන්න. ඒ ගණන් මට හදලා ඔයගොල්ලෝ එවන්න ඕනේ. right? එහෙම තමයි පාඩම් මාලාව යන්නේ. මොකද එහෙම නැතිනම් ඔයගොල්ලන්ට පැය දෙකක් ඇතුළත ඔයගොල්ලන්ට accounts උගන්වලා සතියට එක දවසයි හම්බ වෙන්නේ. මම මහා බ්‍රහ්මයා නෙමෙයි. right? පොය දවසේ class ද? නැතිනම් මට පොය දවසේ class එකක් දාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. පොය දවසේ නෑ සර්. lectures නෑ? නෑ කියන බබා නෑ. 2010 පේපරේ නෑ. පේපර් එක නෑ කියලා වොරි වෙන්න එපා. මම පේපර් එක ඔයගොල්ලන්ගේ මේකට දාන්නම්. right? මම දන්නවා ඔයගොල්ලන්ට සාහින ප්‍රශ්න කියලා. right? මම පේපර් එක group එකෙත් දැම්මා. right? පේපර් එක group එකෙත් දැම්මා. group එකකින් ඕනනම් PDF එකක් තියෙනවා. ඒ PDF එක බලන්න පුළුවන්. එහෙම නැතිනම් මගෙත් එක ගාන කියවමු. එතකොට කරන්න පුළුවන්. පොය දවසේ classes මොනවාද classes දාලා නැතිනම් මට හෙට කියන්න. එතකොට මට පුළුවන් ගිණුම් කරන සමීකරණ මාතෘකාව එක දවසින් කතා කරලා ඉවර කරන්න පැය කිහිපයක් අරගෙන. right? ඔයගොල්ලන්ට කැම්පස් එකේ lectures දාලා තියෙනවද දන්නේ නැහැ. එහෙම නැති වුණොත් ඒකත් කියන්න. මම සමහරට හරිස්සරුත් දාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඒ නිසා චුට්ටක් මට ඒත් එක cross check කරගන්න ඕනේ. classes නැතිනම් මට හෙට පොඩි message එකක් දාන්න. අපි උදේවරුක දාගමු. ඔය දවසේ සිල් ගන්න කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. ඔයා දාන්න නෑ කියන message lectures නැස good lectures උත් නැහැ. වෙනස වල පන්ති දාලත් නැත්තම් අපි දවසක් දාගමු. මම හිතන්නේ morning උදේ කීයට වගේද පුළුවන්? උදේ කීයට වගේද පුළුවන්? අන්න ආසේ උදේම කරලා දාන එක පුරු ඉවරයි. උදේ වරුවේ 6ට වගේ පටන් ගත්තොත් 7 8 9 වගේ විදිහ ඉවරයි. මොකද කියන්නේ? හොඳයි සර්. right නෑම කරමු. right okay. හරි අපි අද දැන් ගාන පටන් ගමු. නැත්නම් කාලය අපරාධය. එහෙනම් ටයිම් එක මම දාන්න. ක්ලාස් එක කරනවාද කියලා හෙට හවස කරමු. ඔව් one message පහට දවසෝ. අපෝ පහට හැරෙන්න බෑ. පොය දවසට නිදා ගන්න බෑ. පිස්සු කතා කරන්න. අපි ආතල් එකේ ඉන්නේ මිනිස්සු දරුවෝ. සෙනසුරාදා ඉරිදායි පොය දවසක විතරයි අපිට පොඩ්ඩක් නිවාඩු තියෙන්නේ. ප්‍රයිවට් සෙක්ටර් එකේ මිනිස්සු නේ. එදා විතරයි චුට්ට නිදා ගන්න තියෙන්නේ. 6ට දාගමු ඒක ලේසි. okay. නිදියන් දුක සර්. වැරදිලා. okay. Who's on the mic? Right. I off that one. okay. පාඩම් පටන් ගෙන යමු. 2019 අගෝස්තු මගෙත් එක ගාන කියවන්න පේපර් එක තියෙන කට්ටිය පේපර් එක අතර ගන්න. 2019 3:31 කින් අවසන් මාසයේ අමල් ට්‍රේඩර්ස් සිදු ගණදුණු පහත පරිදි වේ. yes. මෙම ව්‍යාපාරයේ මුදල් ගණදුණු පහත දැක්වේ සියලුම ලැබීම් එදිනම බැංකුගත කරයි. 2019 3:1 ව්‍යාපාරය ආරම්භ කිරීමට යෙදූ මුදල් ලක්ෂ 6යි. 2019 3:2 අත්පිට ගැනුම් චෙක්පත් චෙක් නම්බර එක දීලා තිනවා රුපියල් 80000යි. 3:3 කඩකුලී ගෙවීම් චෙක්පත් 8000යි. බැංකු ණය ගැනීම ලක්ෂ 2යි. අත්පිට විකුණුම් 45000යි. ත්‍රිනිමල්ගේ මුදල් ලැබීම් 44800යි. අඩු කළ වට්ටම 200යි. ඇල්බර්ට් මුදල් ගෙවුවා චෙක්පතකින් ගෙවලා තියෙන 5700යි. ලද වට්ටම් 300යි. සුළු මුදල් බාරකරුට ලබා දුන්න අග්‍රිමය right 2000යි. අත්පිට ගැනුම් චෙක්පත් 10000යි. බීටාට ගෙවුවා චෙක්පත් 7600යි. අඩු කළ වට්ටම 400යි. බැංකු ණය ගෙවුවා චෙක්පත් 4000යි. අත්පිට විකුණුම් 45000යි. ජගත්ගෙන් චෙක්පත ලැබුණා 12000යි. ජගත්ගෙන් මුදල් ලැබීම් 7600යි. ජගත්ගෙන් චෙක්පත ලැබුණා 12000යි. ජගත්ගෙන් මුදල් ලැබීම් 7600යි. අඩු කළ වට්ටම 600යි. ඊළඟට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී කියලා ගානක් දීලා නැහැ. චෙක්පත හිස්තැනක් තියෙන්නේ. ඔයගොල්ලන්ට ඒක හොයන්න වෙනවා. ගාන කියවයි යද්දි තේරුම් ගන්න ඔයගොල්ලන්ට ඕන කරන ගණුදෙනු මොනවද කියලා. ඔයගොල්ලන්ට මේ තියෙන මුදල් පොත හදන්න ඕන කරන ගණුදෙනු නේද? ඔක්කොම තියෙන අත්පිට ගත්ත ඒවායි අත්පිට විකුණුපු ඒවායි මුදල් පොතට ඕන ගණුදෙනු තියෙන්නේ. එතකොට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරලා සුළු මුදල් පොතක් තියෙනවා. සුළු මුදල් පොතට අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා කියන එක මම ඉස්සරහට පැහැදිලි කරන්නම්. එතකොට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරද්දී ඒ සඳහා වටිනාකමක් දීලා නැහැ. හිස්තැනක් තියෙනවා. බලන්න. ගාන ඇතුලේ අයත් ප්‍රශ්නයක් ඉතුරු කරලායි තියෙන්නේ. right වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර. ඒතර ගැනුම් ජර්නලයක් ඕනේ. මුදල් පොතක් ඕනේ. පළවෙනිටම ඕනේ මුදල් පොතක් ඕනේ. right මුදල් පොතක් ඕනේ.
right ඊළඟට බාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර දීලා තිනවා මෙන්න බාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර alpha beta alpha beta මේ විදිහට alpha beta කියලා දෙන්නෙක් ඉන්නවා ණයට ගන්න දෙන්නේ ඒගොල්ලන්ට සිදුවෙච්ච ගණදුරු ඉන්වොයිස් අංකත් එක්ක දීලා තිනවා එහෙනම් ණයට ගැනුම් පිළිබඳව ගැනුම් ජර්නලයක් අවශ්‍යයි ගැනුම් ජර්නලයක් අවශ්‍යයි ගාන කී මෙහෙම වේගෙන් කියවද්දී මතක තියාගන්න ඕන දේවල් තමයි ඒවා මොනවද මේ ගානේ කරන්න තියෙන්නේ කියලා මතක තියාගන්න right වෙනත් තොරතුරු 2019 3.12 1,50,000ක් වටිනා කාර්යාල උපකරණ කුමාර සමාගමෙන් මිලට ගැනීම 2019 3.31 කුරේ සමාගමෙන් ලීබඩු මිලට ගත්ත 8/10යි මතක තියාගන්න මේ තියෙන්නේ ස්ථාවරවත්කම් ණයට ගැනීම ස්ථාවරවත්කම් ණයට ගන්න ඒවා ලියන්නේ කොහෙද පොදු ජර්නලේ right ආපසු යවුම් පිළිබඳ තොරතුරු එන ඉතින් ආයි බලන්න දෙයක් නැහැ ආපසු යවුම් ඕනේ ආපසු යවුම් ජර්නලේ ඕනේ ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් right ණයට විකුණුම් සහ ආපසු එවුම් ණයට විකුණුම් එකක් ඕනේ ණයට විකුණුමක් ඕනේ ණයට විකුණුම් ජර්නලයක් ඕනේ ඊට අමතරව ආපසු එවුම් වෙන්න ඕනේ ආපසු එවුම් ජර්නලයක් ඕනේ ඊළඟට සුළු වියදම් ගෙවීම් සම්බන්ධ ගනුදෙනු එහෙනම් සුළු මුදල් පොතකුත් ඕනේ සුළු මුදල් පොත බලන්න තියෙන ගනුදෙනු මොනවාද කියලා සංග්‍රහ වියදම් තැපැල් ගාස්තු මුද්දර ගැනීමට පිරිසිදු කිරීමේ වියදම් තැපැල් ගාස්තු පිරිසිදු කිරීමේ වියදම් ලිපි ද්‍රව්‍ය ඉහත තොරතුරු වලට පදනම් මූලික පොත්වලට ගනුදෙනු පිටපත් කරන්න මේ ඔක්කොම ගනුදෙනු මේවා කඩලා නෙමෙයි තිබුණේ මම හිතන්නේ මගේ ප්‍රසන්ටේෂන් එකේදී ඒවා එහාට මෙහාට වෙලා ඔක්කොම 180 220 120 150 ඔක්කොම පිළිවෙලට තිබ්බේ right ගනුදෙනු වල පිටපත් කරන්න කියලා කියන්නේ එහෙනම් අපි රූල් කරගන්න ඕනේ මුලින්ම ගදාල ගනුදෙනු ටික රූල් කරගමු මුලින්ම ඕනේ මුදල් පොත රූල් කරගන්න ඔයගොල්ලන්ට ඩිස්ප්ලේ කරද්දී ගිය සතිය බෝඩ් එක පෙනුනේ නැති නිසා මම ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ප්‍රසන්ටේෂන් එක හදාගත්තා මොකද නැත්තම් ඔයගොල්ලෝ අපේ අම්මට කියලා බයිනවා අර අහිංසක මිනිස්සයා මගේ වයසක් දැන් 65යි 70 දැන් 70යි ඉතින් මගේ අහිංසක අම්මා නිකන් බැලුම් අහනවනේ පේන්නේ නැහැ කියලා ඒ නිසා ටිකක් සරල කරගත්තා right ඔයගොල්ලන්ට ඕන විදිහට ඒ නිසා මුලින්ම ආකෘති ටික ගහගමු අපි right ඔයගොල්ලෝ මගෙත් එක්ක ගාන හදන්න මේක දිහා බලන් ගාන හදන්න එපා එහෙම වුණොත් එහෙම අපේ අම්මට තමයි පව් සිද්ධ වෙන්නේ right ඒ නිසා මේක දිහා බලන් ගාන හදන්න නෙමෙයි ඕනේ මං ගාන මෙතනදී කියනවා ඒ කියද්දි හදන්න right බෝඩ් එකේ උඩ පේන්න ඕනේ නැහැ මුලින්ම ඕනේ ආකෘති ටික ගහගන්න බැංකු ගිණුමේ ආකෘතිය මෙන්න මේ විදිහට දිනය විස්තරය දුන්වට්ටම් බැංකු මේකේ මුදල් තීරුවක් ඕනේ වෙන්නේ නැහැ හේතුව මේකේ ඔක්කොම ගනුදෙනු සිදු කරලා තිබුණේ චෙක් පතකින් චෙක් පත් වලින් ගනුදෙනු කරලා තිබුණේ හම්බ වෙච්ච සල්ලි ඒ දිනේදීම බැංකුගත කරනවා කියලා මේ ගානේ උඩින් කියනවා right අපිට ලැබෙන මුදල් ඔක්කොම බැංකුගත කරනවා මෙම ව්‍යාපාරයේ මුදල් ගනුදෙනු පහත දැක්වේ සියලුම ලැබීම් එදිනෙදී බැංකුගත කරයි ඒ දවසේම බැංකුගත කරනවා නම් ආයි මට මුදල් තීරුවක් තියාගෙන ඉඳලා වැඩක් නැහැ ඒ නිසා බැංකු තීරුවක් විතරක් ප්‍රමාණවත් ටක් ගාලා රූල් කරගන්න කාලය ගන්න එපා මොකද අපිට කාලය මදි මේ ගාන හදන්න දිනය ඕනේ විස්තරය ඕනේ දුන්වට්ටම බැංකු දිනය විස්තරය ලදවට්ටම් බැංකු සාමාන්‍ය රූල් ඕනේ 1 2 3 4 5 6 7 8 9 10 11 12ක් විතර රූල් තියන්න යටට රූල් 12ක් විතර යටට තියලා බැංකු ගිණුමක් ගන්න හරි ඊළඟට ගැනුම් ජර්නලයක් ගහන්න ඕනේ ගැනුම් ජර්නලය ගහන්න ෆෝමැට් එක තමයි මේ තියෙන්නේ මේ ගැනුම් ජර්නලය ගහද්දී සරල ෆෝමැට් එකක් භාවිතා කරන්න සංකීර්ණ ෆෝමැට් එකක් තමයි මම ඔයගොල්ලන්ට පන්තියේ කියලා දුන්නේ නමුත් මේකට සංකීර්ණ ෆෝමැට් එකක් ඕනේ නැහැ දිනය ඉන්වොයිස් අංකය ණය හිමියන් වටිනාකම මුළු වටිනාකම දිනය ඉන්වොයිස් අංකය ණය හිමියන් වටිනාකම මුළු වටිනාකම රූල් ඔක්කොම තිබුණා නම් ඇති 10ක් විතර ඊට වඩා ඕනේ නැහැ 1 2 3 4 5 6 7 8 9 10ක් වගේ තිබුණා නම් ඇති ගැනුම් ජර්නලය
right කැනුම් channel එක ගහගන්න ඊළඟට පොදු channel එක ආකෘතිය විතරයි ගහගන්නේ අනිත් ඒවා ඔක්කොම ලියාගන්නෙම නෑ හරි සමහරු දැන් ඉඳන්ම නිකන් මොනවා හරි පාවිච්චි කරලා වගේ ඉන්නවා ඊට පස්සේ right ආකෘතිය විතරයි ගහගන්නේ අපි එක එක ගණදෙනු වෙන වෙනම ලියමු right පොදු channel එක උනේ පොදු channel එක මේ විදිහට ගහගන්න පොදු channel එක rule 8ක් වගේ 10ක් වගේ තිබුණා නම් ඇති පොදු channel එක හරබැර right මේ විදිහට තමයි පොදු channel එක ගහන්නේ ආකෘතිය විස්තරේ හරබැර පොදු channel එක ආකෘතිය පොදු channel එක ආකෘතිය පොදු channel එක ආකෘතිය එතකොට මුදල් පොත හරි ගැනුම් channel එක හරි පොදු channel එක ආකෘතිය හරි වේගෙන් හදන්න බය වෙන්න එපා ඇතුලේ තියෙන ඒවා ලියා ගන්න ඕනේ නෑ මේක ආකෘතිය පමණයි ඊට පස්සේ ගාන මම එක එක වෙනම ලියන හැටි කියලා දෙන්නම් ආපසු යවුම් channel එක ආකෘතිය ගහ ගන්න ආපසු යවුම් channel එක දිනය කරපත් අංකය ණයහිමි වටිනාකම මුළු වටිනාකම දිනය කරපත් අංකය ණයහිමි වටිනාකම මුළු වටිනාකම මේ විදිහට කරන්න හේතුව උනේ ඔයගොල්ලන්ට බෝඩ් එක පේන්නේ නැහැ කියනවා මගේ අකුරු හොයන්න බෑ කියනවා ඉතින් ඒ නිසා තමයි මේ විදිහට සරල කරන්න උනේ එතකොට ගානක් හදන එක නැහැ නමුත් ඉතින් කරන්න දෙයක් නෑ සරලව තේරෙනවා නම් මට වෙන්න ඕනේ එච්චරයි මොකද ඔයගොල්ලන්ට ගාන හදන්න නෙමෙයි ඕනේ වෙන්නේ අවබෝධයයි වැදගත් ගාන හදන්න කලින් තේරෙන්න ඕනේ මේ කරන්නේ මොකක්ද කියලා ඉතින් තේරෙනවා නම් එච්චරයි right ආපසු යවුම් channel එක දිනය හරපත් අංකය ණයහිමි වටිනාකම මුළු වටිනාකම ඊළඟට ආපසු යවුම් channel එක දිනය එතන හරපත් අංකය නෙමෙයි ආපසු එවද්දී භාවිතා කරන්නේ ආපසු එවීමේදී භාවිතා කරන්නේ ආපසු යැවීමේදී භාවිතා කරන්නේ ආපසු යවනවා එතකොට හරපත මෙතන භාවිතා කරන්නේ බැරපත බැරපත් අංකය ණය ගැති වටිනාකම මුළු වටිනාකම ආකෘති විතරයි ගහගන්නේ වෙලාව ගන්න එපා ඒ නිසා right ඊළඟට ණයට විකුණුම් channel එක දිනය invoice අංකය ණය ගැති වටිනාකම මුළු වටිනාකම දිනය invoice අංකය ණය ගැති වටිනාකම මුළු වටිනාකම මේ ආකෘතිය විතරක් ගහගන්න අනිත් ඒවා වුනේ නෑ දිනය invoice අංකය ණය ගැති වටිනාකම මුළු වටිනාකම මේ විදිහට කරලා තේරුම් නැතිනම් මාව සම්බන්ධ කරගන්න right එහෙම නැතිනම් මට පුළුවන් අර සාම්ප්‍රදායික ගුරුවරු වගේ බෝඩ් එක විතරක් full script දාගෙන ටියුට් එක ඔයගොල්ලන්ට දාලා මට මෙහෙනම් කියවන්න යන්න right එහෙමත් පුළුවන් මට right මම හදන්නේ සම්ප්‍රදායට ටිකක් එහා ගිහිල්ලා මේ වැඩේ කරන්න මට වෙන මාර කට්ටක් ගන්න ඕනේ right මේ ledgers මම excel වල හදන්න ඕනේ ඔයගොල්ලන්ට presentation එකට දා ගන්න ඕනේ ඇත්තටම මට ඊට වඩා ලේසි බෝඩ් එකේ ගන්න හදන එක right මම මෙහෙම කරන්නේ ඔයගොල්ලන්ගේ දැනුම වැඩි වෙන්නයි ඔයගොල්ලන්ට සරලව පැහැදිලි කරන්නයි right ඊළඟට සුළු මුදල් පොත ගහ ගන්න ඕනේ සුළු මුදල් පොත right මට විකුණුම් එක හරි අපසු එවුම් හරි සුළු මුදල් පොත සුළු මුදල් පොතේ ආකෘතිය හොඳට බලා ගන්න ලදුපත් අංකය
වටිනාකම දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම සංග්‍රහ මෙතන විශ්ලේෂණ තීරු මම කඩලා තියෙනවා මම විශ්ලේෂණ තීරු කැඩුවේ මේ ගානට ඕන විදියට ඔයගොල්ලෝ විභාගයේදී මේ විශ්ලේෂණ තීරු කරන්න ඕනේ විශ්ලේෂණ තීරු 4ක් හෝ 5ක් ගහලා ඒවා කොටස් කරන්න එපා නිකන් තියන්න මේ මෙන්න මෙතන තියෙන ගනුදෙනු ටික ලිව්වට පස්සේ මෙන්න මෙතන තියෙන ගනුදෙනු ටික ලිව්වට පස්සේ ඔයාලට දාන්න ඕනේ මොන මොන විශ්ලේෂණ තීරුද කියන එක තීරණය කරන්න ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ මේ ගනුදෙනු ටික මේ පැත්තේ ලියලා ඉවර කරන එක මෙන්න මෙතන ලියලා ඉවර කරන එක ඊට පස්සේ විශ්ලේෂණ තීරු වලට පස්සේ බෙදන්න හැම වෙලේම මේ විදිහට විභාගයේදීත් කරන්න ලෑස්ති වෙන්න එහෙම නැතුව විශ්ලේෂණ තීරු ෆික්ස් නැහැ මේ විශ්ලේෂණ තීරු ටික ෆික්ස් නැහැ ආයතනෙන් ආයතනයට වෙනස් මගේ ආයතනයේ තියෙන්නේ මේ විශ්ලේෂණ තීරු නෙමෙයි මගේ ආයතනයේ තියෙන වෙනස් එකක් ආයතනෙන් ආයතනයට එහෙම නැතිනම් ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට ගනුදෙනු ස්වභාවය අනුව මේ විශ්ලේෂණ තීරු වෙනස් වෙනවා මගේ ආයතනයේ වුණත් එක මාසයක තියෙන විශ්ලේෂණ තීරු නෙමෙයි ඊළඟ මාසේ තියෙන්නේ එක සතියක තියෙන විශ්ලේෂණ තීරු නෙමෙයි ඊළඟ සතියේ තියෙන්නේ ඒ නිසා ආයතනෙන් ආයතනයට ගනුදෙනු වල තියෙන ස්වභාවය අනුව මේ විශ්ලේෂණ තීරු වෙනස් වෙනවා. කවදාවත් සංග්‍රහ වියදම් මුලින් තියෙන්න ඕනේ තැපැල් වියදම් පිරිසිදු කිරීම ලිපි ද්‍රව්‍ය එහෙම ස්ථීර එකක් නැහැ. ඒවා ගනුදෙනු ස්වභාවය අනුව තමයි විශ්ලේෂණ තීරු අපි තීරණය කරන්නේ. right සුළු මුදල් පොතත් පුතේ ගහගන්න රූල් 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 රූල් 16ක් වගේ සුළු මුදල් පොතකුත් ගහගන්න. ලදුපත් අංකය වටිනාකම දිනය විස්තරය වවුචර් අංකය වටිනාකම විශ්ලේෂණ තීරු මේ ගාන නම් දැන් ඉතින් ලියලා තියෙන නිසා ලියා ගන්න සංග්‍රහ තැපැල් පිරිසිදු කිරීම ලිපි ද්‍රව්‍ය මේ ඇතුලේ ලියන ගණදෙනු මාත් එක්ක ලියමු ආකෘතිය විතරක් ගහගන්න right ශේෂ පිරික්සුමක් ඕනේ right ශේෂ පිරික්සුම මෙන්න මේ විදිහට ශේෂ පිරික්සුම මෙන්න මේ විදිහට දාගන්න ශේෂ පිරික්සුම මේ විදිහට ගහගන්න මේ විදිහට ශේෂ පිරික්සුම ගහගන්න right ප්‍රාග්ධනය sorry මොනවාද හර බැර කියලා ගහගන්න මේ පැත්තට විස්තරය කියලා දාගන්න මෙතන විස්තරය හර බැර මේක තමයි ශේෂ පිරික්සුම ශේෂ පිරික්සුමක් ඕනේ අපි ශේෂ පිරික්සුම පස්සේ හදමු දැන් රූල් කරගත්තේ නැතත් කමක් නැහැ ශේෂ පිරික්සුම අපි පස්සේ හදමු ලෙජර් ගිණුම් ටික ගහ ගන්න ඕනේ ලෙජර් ගිණුම් අපි ඕන විදිහට ගහගමු මුලින්ම ඔයගොල්ලෝ දැන් ගහන්න යන්න එපා ලෙජර් ගිණුම් අපි ඒවා ලෙජර් ගිණුම් පස්සේ ගහමු ගණදෙනු කරගෙන යන වෙලාවට ඒ නිසා ඒ දේවල් වලට කාලය ගන්න එපා උපයෝගී පොත් ටික විතරක් ගහ ගැනීම ප්‍රමාණවත් දැන් අපි ගානට යමු එතකොට අපිට ගාන තේරෙනවා එතකොට අපිට ගාන හදාගෙන යන්න පුළුවන් ඕකේ 2019 3:31 කින් අවසන් මාසයේ අමල් ට්‍රේඩර්ස්ගේ සිදුරු ගණදෙනු පහත පරිදි වේ right මෙම ව්‍යාපාරයේ මුදල් ගණදෙනු පහත දැක්වේ සියලුම ලැබීම් එදිනෙම බැංකුගත කරයි 2019 3:1 ව්‍යාපාරය ආරම්භ කිරීමට යෙදූ මුදල් ලක්ෂ 6යි ව්‍යාපාරය ආරම්භ කරන මුදල් ලැබුවා කියලා කියන්නේ පුතේ සල්ලි එනවා ආයතනයට සල්ලි එද්දි මුලින්ම මොකක්ද වෙන්නේ මුදල් පොතට තමයි සල්ලි හම්බ වෙන්නේ ඒ නිසා ඔයාලගේ මුදල් ජර්නල් එක ගන්න මුදල් ජර්නලේ මුලින්ම ලියන්න ඔව් 3:1 ප්‍රාග්ධන ගිණුම මෙන්න මෙහෙම මෙතින් 3:1 ප්‍රාග්ධන ගිණුම 3:1 ප්‍රාග්ධනය මේ බැංකු තීරුවේ දාගන්න ලක්ෂ 6යි 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 සල්ලි ආවහම බැංකු ගිණුමේ ලියන්නේ මේක වත්කම් වැඩිවීම හර කියන මූලධර්මයේ පදනම් කරගෙන සල්ලි කියලා කියන්නේ වත්කමක් වත්කම් වැඩි වෙනවා ආයතනයේ සල්ලි ආවම අයිතිකාරයා තමයි සල්ලි දුන්නේ වත්කම් වැඩි වෙනවා වත්කම් වැඩිවීම හර ඒ මූලධර්මයේ පදනම් කරගෙන තමයි බැංකු ගිණුම හර කරන්නේ අපිට තව අනෙක් සටහන ඕනේ ලුකා පැසුවේ කිව්වේ දිත්ත සටහනක් වෙනවා කියලා ගනුදෙනුවක් තුලින් දිත්ත බලපෑමක් වෙනවා කියලා මේකේ අනෙක් සටහන යන්නේ කොහෙටද ප්‍රාග්ධන ගිණුමට යන ලෙජර් එකට
ලෙජර් එකට ගිහින් ගහන්න ප්‍රාග්ධන ගිණුම. ලෙජර් එකට ගිහින් ගහන්න ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමක්. ලෙජර් එකට ගිහිල්ලා ගහන්න ප්‍රාග්ධන ගිණුමක්. ලෙජර් එකට ගිහිල්ලා ගන්න ප්‍රාග්ධන ගිණුම. right ප්‍රාග්ධන ගිණුමේ සටහන් තියන්නේ පුතේ මේක හිමිකමක් හිමිකම් වැඩිවීම බැල. හිමිකම් වැඩිවීම බැල. එහෙනම් ප්‍රාග්ධන ගිණුමේ දානවා කවද්ද සල්ලි දුන්නේ 3.1 කොහොමද සල්ලි දුන්නේ බැංකු ගිණුමට ලක්ෂ 6යි. ලක්ෂ 6යි. බැංකු ගිණුමට සල්ලි දුන්නේ ලක්ෂ 6යි. බැංකු ගිණුමට සල්ලි දුන්නේ ලක්ෂ 6යි. බැංකු ගිණුමට සල්ලි දුන්නේ ලක්ෂ 6යි. ඊළඟට right ගනුදෙනුවෙන් ditthව බලපෑමක් සිදු වුණා දරුවෝ. ditthව බලපෑම මම සටහන් තිබ්බා. එක කොටසක් සටහන් තිබ්බා මුදල් පොතේ අනෙක් ගිණුම සටහන් තිබ්බා ලෙජරේ. මම ලෙජරේ බෝඩ් එකේ හදන්නම් right මට මොකද එකම වෙලාවක ස්ලයිඩ්ස් දෙකක් පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට right ඒ නිසා හරි ඊළඟට 3.2 අත්පිට ගැනුම් චෙක්පත් අංක 26යි 2.4යි අත්පිට ගැනුම් වලට මොකද කරලා තින් අත්පිට ගන්නවා ණයට නෙමෙයි ගන්නෙ අත්පිට ගන්නෙ අත්පිට ගද්දි මොකද වෙන්නේ පුතේ ආයතනෙන් සල්ලි යනවා මේන් ආයතනෙන් සල්ලි යනවා නම් මුදල් පොත බැර වෙන්න ඕනේ මුදල් පොත බැර ඇයි සල්ලි යනවා වත්කම් අඩුවීම බැර බැංකු ගිණුම තුල සටහන් තියෙනවා ගැනුම් ගිණුම right චෙක් අංකය මම වෙනමම ලිව්වා 26යි 2.4යි ගාණ රුපියල් 80000යි දැන් එක සටහනක් මුදල් පොතේ තිබ්බනම් අනෙක් සටහන තියන්න ඕනේ කොහෙද ගැනුම් ගිණුමේ මෙන්න ගැනුම් ගිණුම ගැනුම් ගිණුම 80000යි අත්පිට ගත්තත් එකයි ණයට ගත්තත් එකයි ගැනුම් තමයි ආයතනයේ ප්‍රධානතම වියදම වෙන්නේ ඒ නිසා වියදම් වැඩිවීම හර අත්පිටට ගත්තත් එකයි ණයට ගත්තත් එකයි ගැනුම් තමයි ආයතනයේ ප්‍රධානතම වියදම ඊළඟට 3.3 කඩකුලී ගෙවීම් චෙක්පත් අංක 26යි 2.3 කඩකුලී ගෙවනවා කියන්නේ එකත් වියදමක් නේද පුතේ කඩකුලියක් කියලා කියන්නේ වියදමක් තියන් ඉන්න කඩේට රෙන්ට් එක ගෙවනවා සල්ලි යන්නේ බැංකුවෙන් චෙක්පත් අංක 26යි 22යි 23 මුදල් යනවා වත්කම් අඩුවීම බැර බැංකු account එක බැර වෙනවා 8000යි එක සටහනක් එහෙ තිබ්බනම් අනෙක් සටහන තියන්න ඕනේ අපි තව තැනක අනෙක් සටහන තියන්නේ අපි ලෙජර් එකේ මෙතන ලිව්වොත් පේද නැහැ මෙහින් ලියන්නම් right කඩකුලී ගිණුම කීයද 8000යි බැංකු කියලා
කඩකුලි 8000යි බැංකු කියලා. බැංකු කියලා. හරි. දැන් ඊළඟ ගාන ඊළඟ කොටස 3.8 බැංකු ණයක් ගත්තා ලක්ෂ 2යි බැංකු ණයක් ගත්තා ලක්ෂ 2යි පුතේ ව්‍යාපාරයට දැන් බැංකු ණයක් එනවා ණයක් කියලා කියන්නේ වගකීමක් නමුත් ආයතනයේට සල්ලි එනවා සල්ලි ආවොත් වත්කම් වැඩිවීම හර වත්කම් වැඩිවීම හරින්දා බැංකු ණය ගිණුමට බැර වෙලා මුදල් පොතට හර වෙනවා බැංකු ණය 3.8 බැංකු ණය ලක්ෂ 2යි අනික් සටහන යන්නේ බැංකු ණය ගිණුමට මෙන්න බැංකු ණය ගිණුම මෙන්න බැංකු ණය ගිණුම මෙන්න බැංකු ණය ගිණුම ලක්ෂ 2යි බැංකු ණය කියලා කියන්නේ වගකීමක් වගකීම් වැඩිවීම බැර ලක්ෂ 2යි බැංකු වගකීම් වැඩිවීම බැර ලක්ෂ 2යි බැංකු හැම වෙලේම ගනුදෙනුවක ditth සටහනක් තියෙනවා කියන එක මතක තියාගන්න බැංකු ණය බැර වෙනවා ලක්ෂ 2කින් ඊළඟට 3.10 අත්පිට විකුණුම් 45000යි 3.10 අත්පිට විකුණන්නේ ණයට නෙමෙයි අත්පිට විකුණන්නේ ඔව් සර් එකේ මේ හර සටහන මේ බැංකු ගිණුම හරද සර් මේ බැංකු ණය ලබා ගැනීම සර් ඔව් බැංකු ණය ලබා ගත්තාම හර සටහන බැංකු ගිණුමේ ලක්ෂ 2යි මේකේ ලක්ෂ 2යි right බැංකු account එක හර වෙනවා මේක බැර වෙනවා හරි නේද හරි තේරුනේ දුනාම අහන්න ඕනේ යන්නේ මේ විදිහට right මොකද අපි online ඉගෙන ගන්න පුතා මම online උගන්වන්නේ එතකොට මට ළඟට ඇවිදින් බදලා කියා දෙන්න බෑ ඒ නිසා ටක් ගාලා අන්මුට් කරලා ප්‍රශ්න අහන්න ඔයගොල්ලෝ දැන් graduatesලා right ප්‍රශ්න අහන්න පුළුවන් වෙන්න ඕනේ okay ඊළඟට අපි කතා කරේ අත්පිට විකුණුම් 3.10 අත්පිට විකුණුම් අත්පිට විකුණුවාම පුතේ මොකද වෙන්නේ ආයතනයේට සල්ලි එනවා මුලින්ම අත්පිටනේ විකුණන්නේ අත්පිටට විකුණන්නේ මුදල් වලට විකුණන්නේ අත්පිට විකුණුවාම ආයතනයේට සල්ලි එනවා වත්කම් වැඩි වෙනවා වත්කම් වැඩිවීම හර ඒ නිසා 3.10 විකුණුම් කියලා 45000කින් බැංකු account එක හර වෙනවා 45000කින් බැංකු account එක හර වෙනවා ඒත් එක්ක විකුණුම් කියලා කියන්නේ මොකක්ද ආදායම විකුණුම් කියලා කියන්නේ ප්‍රධාන ආදායම විකුණුම් ගිණුමක් ගහන්න ඕනේ විකුණුම් ගිණුමක් ගහන්න ඕනේ ආදායම් වැඩිවීම බැර මේක මුදල් වලින් සිදුවෙච්ච ගනුදෙනුවක් නිසා මෙතන අපි බැංකු කියලා ලියන්නේ ගාණ කීයද 45000යි ගාණ කීයද 45000යි මේක බැර වෙන්නේ ආදායම් වැඩිවීම බැර නමුත් මේක හර වෙන්නේ බැංකු ගිණුම හර වෙන්නේ වත්කම් වැඩිවීම හර හැම ගනුදෙනුවකම ditth බලපෑමක් තියෙනවා ඊළඟට 3.12 සිරිනිමල්ගෙන් මුදල් ලැබීම් 4800යි ඒකෙම යටින් තියෙනවා අඩු කළ වට්ටම වරහන් ඇතුලේ දුන් වට්ටම් 200යි සිරිනිමල්ගෙන් සල්ලි හම්බුණාලු එහෙනම් ඔව් මෙන්න මේ විදිහට ලියවෙන්න ඕනේ සිරිනිමල් 3.12 සිරිනිමල් දුන් වට්ටම් තීරුවේ ලියවෙන්න ඕනේ 200යි කියලා මොකද ඩිස්කවුන්ට් එකක් දීලා තිනවා සල්ලි හම්බ වෙද්දි මේ යකාගේ සිරිනිමල් කියන මිනිස්සයා සල්ලි ගෙව්වහම 3.12 රුපියල් 200ක ඩිස්කවුන්ට් එකක් දීලා තිනවා ඒ ඩිස්කවුන්ට් එක පුතේ වියදමක් ඇයි ඔයාට මිනිස්සෙක්ගෙන් රුපියල් 5000ක් හම්බ වෙන්න තිබ්බා ඒ 5000න් මොකද වෙලා තියෙන්නේ
ඒ 5000න් 2000ක් දැන් sorry 200ක් ඒ අවුරුද්දට රුපියල් 5000ක් හම්බ වෙන්න දිනවා. ඒ 5000න් 200ක් දුන් වට්ටමක් විදිහට ඒ ගනුදෙනු කරුට දෙනවා 4800ක් සල්ලි ගන්නවා. ඒ නිසා බැංකු account එකට එන්නේ 4800යි. බැංක් account එක වත්කම් වැඩිවීම හින්දා හර කරනවා 4800කින්. හැබැයි පුතේ දුන් වට්ටම් කියලා කියන්නේ මෙතන account එකක් නෙමෙයි. දුන් වට්ටම් කියලා කියන්නේ මෙතන තීරුවක් විතරයි. මේකට අපි කියනවා මෙන්න මේ දුන් වට්ටම් තීරුව ලද වට්ටම් තීරුවට අපි කියනවා සිහිවටන තීරු කියලා. සාමාන්‍යයෙන් අපි ඒවට කියන්නේ සිහිවටන තීරු කියලා. ඒ වයින් කරන්නේ account එකක වන බලපෑම නෙමෙයි මෙතන ලියන්නේ. සිහිවටනයක් විදිහට අපි ලියා ගන්නවා මතක තියාගන්න. සිහිවටනයක් විදිහට අපි ලියා ගන්නවා මතක තියාගන්න. ගාන කීයද 200යි. එතකොට දුන් බැංකු ගිණුම 4800ක් වෙනවා. සිරිනිමල්ට කියලා account එකක් open වෙන්න ඕනේ. right? සිරිනිමල්ට කියලා account එකක් open වෙන්න ඕනේ. මම මෙතන ලියන්නම් සිරිනිමල්ගේ account එක. සිරිනිමල් සල්ලි ගෙවනවා. බැංකු account එක හර වුණා නම් මේ account එක බැර වෙන්න ඕනේ. බැංකු කියලා 4800යි. right? වට්ටම් හම්බ වෙනවා. වට්ටමක් දුන් වට්ටම් ගිණුමට යනවා 200යි. දුන් වට්ටම් ගිණුමට යනවා 200යි. බැංකු කියලා 4800යි. දුන් වට්ටම් කියලා 200යි. දුන් වට්ටම් කියලා 200යි. හරි සිරිනිමල් කියලා කියන්නේ ඇත්තම කිව්වොත් සල්ලි ගෙවන මිනිස්සෙක්. ඒ කියන්නේ අපි සිරිනිමල්ට බඩු විකුණපුවාම ණයට ඒ මිනිස්සු අපිට සල්ලි ගෙවනවා. බඩු ණයට විකුණුවාම අපිට ඇති වෙන්නේ ණය ගැතියි. එහෙනම් සිරිනිමල් කියන්නේ මොකෙක්ද? ණය ගැතියි. ණය ගැතියි. ඒ ණය ගැතිය මුදල් ගෙවනවා ආයතනයේට. ආයතනයේට මුදල් ගෙවද්දී ණයගැතියෝ කියලා කියන්නේ පුතේ වත්කමක්. කවදා හරි අපිට සල්ලි දෙන්න තියෙන මිනිස්සු. උන් අපිට වත්කමක්. එහෙනම් මේ ණයගැතිය සල්ලි ගෙවුවා කියලා කියන්නේ ඌගේ ණයගැතිභාවය මොනවා වෙනවද? පහළ යනවා. එහෙනම් වත්කම මොනවා වෙනවද? පහළ යනවා. වත්කම් අඩුවීම බැර. වත්කම් අඩුවීම බැරින්ද මේ සිරිමල්ගේ ගිණුම බැර වෙනවා. ඒ වගේම පුතේ අපිට මේක සල්ලි වෙනවා. දැන් සල්ලි කියන වත්කම අපහු වැඩි වෙනවා. වත්කම් අඩු වුණා වත්කම් වැඩි වුණා. වත්කම් වැඩිවීම හර කීයද? බැංකු account එකේ ලියනවා 4800යි දුන් වට්ටම 200. ඒ විදිහට. එන එක ගනුදෙනුවක් කියන්නේ බැංකු එකට අනිත් ගනුදෙනුව යන්නේ සිරිනිමල්ගේ ගිණුම. ඊළඟට ඇල්බර්ට් මුදල් ගෙව්වා. ඇල්බර්ට් කියන මනුස්සයට මුදල් ගෙවනවා. මේ තියෙන්නේ 3.15 එක ගනුදෙනුවක් ලියනවා අපි කොහෙද? මුදල් පොතේ. මුදල් ගෙවනවා සල්ලි යනවා වත්කම් අඩු වෙනවා. වත්කම් අඩුවීම බැර. ඒ නිසා ඇල්බර්ට් කියන මුදල් පොත බැර කරනවා ඇල්බර්ට් කියලා. චෙක් නම්බර් එක 26යි 22යි 24 5700යි. ඒ වගේම කියනවා මේ සල්ලි ගෙවද්දී වට්ටමක් හම්බුනාලු කීයද ගටම 300යි. වට්ටම 300යි. එහෙනම් ලද වට්ටම් තීරුවේ 300යි 5700යි. ලද වට්ටම් කියලා කියන්නේ පුතේ ආදායමක්. මොකද අපි මිනිස්සෙක්ට ගනුදෙනු පියවන්නේ යද්දී ඒ මිනිස්සේ අපිට වට්ටමක් දුන්නාම ඒක අපිට ඉන්කම් එකක් වෙනවා. ආදායමක් වෙනවා. නමුත් මේ විශ්ලේෂණ තීරුවේ අපි කියන්නේ මේක සිහිවටන තීරුවක්. ලද වට්ටම් දුන් වට්ටම් මේ මාසේ අන්තිමේට මේ සමස්ත ශේෂය අරන් ගින් දාන්න ඕනේ. මම ඒක කියලා දෙන්නම් බැලන්ස් කරන වෙලාවේ. එහෙනම් ලද වට්ටම් තීරුවේ 300යි බැංකු තීරුවේ 5700යි. දැන් ඇල්බර්ට් ගිණුමක් ගහන්න ඕනේ. මෙන්න ඇල්බර්ට්.
ඇල්බර්ට් කියලා කියන්නේ ණය හිමියෙක්. ණය හිමියෙක්. ඒ කියන්නේ අපි උඩ සල්ලි ගෙවන්නේ. අපි බඩු ණයට ගත්තා. ණයට ගත්තට පස්සේ ණය හිමියෙක් ඇති වෙනවා. ඒ මිනිහා අපිට කවදා හරි සල්ලි අපි කවදා හරි ඒ ගත්තු බඩු වලට ගෙවන්න ඕනේ. ගෙවිය යුතුයි. එහෙනම් ඒක වගකීමක්. වගකීමක් නම් ඒක ණය හිමි ගිණුමක් වෙන්න ඕනේ. නිසා ඇල්බර්ට් කියලා කියන්නේ ණය හිමියෙක්. ඇල්බර්ට් කියලා කියන්නේ වගකීම් ගිණුමක්. වගකීම් මොකද වෙන්න ඕනේ? අපි මෙයාට සල්ලි ගෙවුවාම වගකීම මොනවා වෙනවද? අඩු වෙනවා. වගකීම් අඩු වීම හර කීයද? 5700යි බැංකු කියලා පුතේ. බැංකු කියලා 5700යි 5700යි දිනේ කවස ලදවට 3.5 ලද වට්ටම් කියලා 300යි. මේ ගාන ඔයගොල්ලන්ට මම PDF එකක් දාලා තියෙනවා. PDF එක දවල් දැම්මේ. ඒකෙන් බලන්නත් පුළුවන්. එහෙම නැතිනම් මට පුළුවන් ගාන ඩිස්ප්ලේ කරන්න මෙතන ස්ක්‍රීන් එකේ. මොකද එහෙම වුණොත් ඔයගොල්ලන්ට පේන්නේ නැති වෙයි. මොකක් හරි ඔප්ෂන් එක ගන්න මම ඔප්ෂන් කීපයක් දැම්මා. තේරෙන විදිහට ගන්න. right? මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට හදන ගාන කලින් දාන්නම්. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් print out එකක් අරගෙන ලෑස්ති වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඉස්සරහට මම ටියුට් එකක් ඔයගොල්ලන්ට දෙනවා. ටියුට් එක ඔයගොල්ලන්ට ලේසි තැනකින් print out කරගෙන පන්තියට සම්බන්ධ වෙන්න. එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යනවා. right? ඉස්සරහට මම ටියුට් එකක් දෙන්නම්. මාසෙ මුල ටියුට් එකක් දෙන්නම් පාඩම් ටිකට අදාළව. right? ඇල්බර්ට් බැංකු කියලා 5700යි ලද වට්ටම් කියලා 300යි. ඊළඟට පුතේ 3.16 සුළු මුදල් බාරකරුට ලබා දුන් අග්‍රිමය අසුළු මුදල් බාරකරුට පුතේ සල්ලි දෙනවා. සුළු මුදල් බාරකරුට සල්ලි දෙනවා කීයක්ද? චෙක් නම්බර් 26යි 22යි 25 රුපියල් 2000යි. රුපියල් 2000යි. එහෙනම් සුළු මුදල් බාරකරුට තමයි දෙන්නේ. ඒ නිසා මුදල් පොත බැර වෙනවා. සුළු මුදල් කියලා කියන්නේ වත්කමක්ින්ද. සුළු මුදල් 26යි 22යි 25 රුපියල් 2000යි. මුදල් පොත බැර. මුදල් පොත බැර. මේක මේ ලෙජර් එකේ එහෙම ගිහිලා සුළු මුදල් account එකක් ඕපන් කරන්න එපා. ඔයාලා දැනට සුළු මුදල් account එකක් ගහගෙන තියෙනවා. දිනේ 3.16 සුළු මුදල් බැංකු ගිණුමේ 2000කින් බැර කරන්න. සුළු මුදල් account එකක් ගහලා තියෙනවා. මේ තියෙන සුළු මුදල් account එක. මේ සුළු මුදල් account එකේ පුතේ මෙන්න මෙතන දාගන්න මුදල් ලැබීම් වටිනාකම 2000යි දිනේ 3.16 මුදල් ලැබීම් කියලා 2000ක්. ඒ 2000 දාන්නේ පුතේ පළවෙනි තීරුවේ ගෙවන පැත්තේ නෙමෙයි. 2000යි මුදල් ලැබීම්. ඒක මේ ලෙජර් එකේ එහෙම ලියන්න එපා. සුළු මුදල් පොතේ තමයි ලියන්න ඕනේ. right? ඊළඟට 3.16ම එදාම ගැනුම් අත්පිටට චෙක්පත් අංක 26යි 22යි 26 10000යි. එදාම පුතේ ගැනුම් සිදු කරනවලු. ගැනුම් සිදු කරන්නේ අත්පිටට ගැනුම් සිදු කරනවා නම් ආයතනින් සල්ලි යනවනේ. ආයතනින් සල්ලි යනවා මොකද වත්කමක්ින්ද වත්කම් වැඩිවීම වත්කම් අඩුවීම බැර. ඒ නිසා ගැනුම් කියලා 3.16 ගැනුම් 26යි 22යි 26 බැංක් account එක බැර වෙනවා 10000යි. ගැනුම් ගිණුමටයි යන්නේ. ගැනුම් ගිණුමටයි යන්නේ. ඔය ගැනුම් ගිණුම මේ කලින් ගැනුම් ගිණුම තියෙනවා. ඒ ඒකෙම දාගන්න බැංකු කියලා රුපියල් 10000යි. බැංකු කියලා රුපියල් 10000යි.
ඒකට වෙනම ආයේ බැංකු ගැනුම් account එකක් ආයෙ open කරන්නේ තියෙන ගැනුම් ගිණුමම තමයි දාන්නේ. හැම වෙලෙම ditth බලපෑම සටහන් තියන්න. ඊළඟට 3.19 බීටාට ගෙව්වා. බීටා කියලා කියන්නේ ණය හිමියෙක්. උට සල්ලි ගෙව්වලු. සල්ලි ගෙව්වහම බැංකු පොත බැර වෙනවා. මෙහෙන් බලන්න පුතේ බැර වුණා සල්ලි ටික ගියානේ බැංකුවෙන් එළියට. බැංක් account එක බැර වෙනවා. වත්කම් අඩුවීම බැර හින්දා. 3.19 බීටා 26යි 22යි 27 බීටාට ගෙව්වා 7600යි. එතකොට වට්ටමක් හම්බ වෙලා තියෙනවා ලද වට්ටම 400යි. ඒක වට්ටම් තීරුවේ ලියා ගන්න. ඒ පළවෙනි සටහන දෙවෙනි සටහන ගහන්න ඕනේ බීටාගේ. දැන් මේ බීටාට ගිණුමක් නැහැ. අපි ගිණුමක් ඕපන් කරමු. මෙන්න බීටාගේ ගිණුම. බීටා. මෙන්න බීටාගේ ගිණුම. බීටා කියලා කියන්නේ මොකෙක්ද? ගානේ කියනවා බීටා කියලා කියන්නේ ණය හිමියෙක් කියලා. ණය හිමි බැංකු පොතෙන් බැර වුණා පුතේ බැංකු account එකෙන් බැර වුණේ කීයක්ද 7600යි 7600යි ඒ වගේම ලද වට්ටමක් හම්බ වුණා කීයක්ද 400යි ලද වට්ටමක් හම්බ වුණා 400යි ලද වට්ටමක් හම්බ වුණා 400යි ඊළඟට 3.20 බැංකු ණය ගෙව්වා චෙක්පත් 26යි 22යි 28 4000යි බැංකු ණය ගෙව්වා මුදල් පොතයි බැර වෙන්නේ මෙන්න පුතේ මුදල් පොත බැර වෙනවා සල්ලි එළියට යනවා වත්කම් අඩු වුණා වත්කම් අඩු වීම බැර එහෙනම් බැංකු ගිණුමේ බැර කරනවා 2019 3.20 බැංකු ණය 26යි 22යි 28 චෙක් නම්බර එක බැංකු තීරුවේ ලියා ගන්නවා 4000යි බැංකු ණය ගෙව්වහම මේ පුතේ බැංකු ණය ගිණුම මේ බැංකු ණය ගිණුමේ සල්ලි ගෙවනවා සල්ලි ගෙව්වහම මෙච්චර වෙලා වගකීමක් තිබුණා ලක්ෂ 2ක ඒ වගකීම දැන් අඩු වෙනවා මොනවා කියලාද බැංකු කියලා කීයක්ද අපි ගෙවන්නේ රුපියල් 4000යි වගකීම අඩු වෙනවා වගකීම අඩු වීම හර ඊළඟට 3.22 අත්පිට විකුණුම් 45000යි අත්පිට විකුණුපුවාම සල්ලි හම්බ වෙනවා අත්පිටට විකුණලා තියෙන්නේ මුදල් වැඩි වෙනවා එහෙනම් බැංකු account එක හර වෙන්න ඕනේ කවද්ද දිනේ 3.22 එහෙනම් බැංකු account එක හර කරනවා දිනය 2019 3.22 විකුණුම් කියලා ගාන 45000යි ඔන්න හර සටහන තිබ්බා දැන් බැර සටහන විකුණුම් ගිණුම මේ තියෙන්නේ විකුණුම් ගිණුම බැංකු කියලා ගාන කීයද 45000යි විකුණුම් කියලා කියන්නේ ආදායම් වැඩිවීම බැර 45000යි ඊළඟට
3:24 ජගත්ගෙන් චෙක් පතක් ලැබුණා. ජගත්ගෙන් චෙක් පතක් හම්බ වෙනවා. කීයද ගාන? ජගත්ගෙන් චෙක් පත ලැබුණා 12000යි. 12000යි. ඒක මම දැකලා නැහැ. මෙතන දාගන්න. මම ලියලා නැහැ. sorry. මෙතන දාගන්න දිනේ 2019 දිනේ කවද්ද? 3:24 3:24 12000යි. මෙතන ගාන 12000යි. 12000යි. කොහෙද යන්නේ? ජගත්ගේ ගිණුමට යන්නේ. ජගත් කියලා ගිණුමක් නැහැ. අපිට එකක් ගහන්න වෙනවා. ජගත්ට ගිණුමක් නැහැ. ජගත්ට ගිණුමක් ගහන්න වෙනවා. මම හිතන්නේ මම උඩින් ගහන්නම් මෙතන. ජගත් ජගත් චෙක් පත ලැබුණා 12000යි. බැංක් account එක හර වෙනවා චෙක් පත ආව හින්දා 12000කින් වැඩි වෙනවා. right ජගත් ගෙවන්නේ එහෙනම් මිනිහට ජගත් කියලා කියන්නේ සල්ලි ගෙවන මිනිස්සේ. ඒ කියලා කියන්නේ ණය ගැතියෙක් චෙක් පත ලැබුණා 12000යි. බැංකු 12000යි. බැංකු කියලා 12000යි. 12000යි. මං බැංකු ගිණුම මේක දාලා නැහැ. ඔයගොල්ලෝ ඒක දාගන්න ඕනේ. වැරදිලා. මම හදන්නම්. Excel එක තියෙනවා. Excel එකේ හදන්නම්. ඊළඟට 3:28 මොකද්ද වෙලා තියෙන්නේ? ජගත්ගෙන් මුදල් ලැබීම්. මේක 28 වෙන්න ඕනේ. 28 ජගත්ගෙන් මුදල් ලැබීම්. කොහොමද හම්බ වෙලා තියෙන්නේ ජගත්ගෙන්? ආපහු සල්ලි හම්බ වෙලා තියෙනවා. කලින් චෙක් පතක් හම්බ වෙලා තියෙන්නේ. දැන් සල්ලි හම්බ වෙලා තියෙන්නේ. ජගත් 3:28 ජගත් වට්ටමක් දීලා තියෙනවා පුතේ 600ක 7600ක් බැංකු account එකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් 7600ක් බැංකු account එකට ආවා. වත්කම් වැඩිවීම හර කියන මූලධර්මයට තමයි බැංකු account එක හර වෙන්නේ 7600කින්. ඒ වෙලාවේ වට්ටමක් දීලා මේ මිනිස්සයව සතුටු කරලා තියෙනවා. රුපියල් 600ක් මේක වියදමක්. හැබැයි කරන්න දෙයක් නැහැ. මේ සිහිවටන තීරුවක්. සිහිවටන තීරුවේ දැනට දාලා තියන මම පස්සේ කියන්නම් මොකද්ද කරන්න ඕනේ කියලා. මේ ජගත්ගේ ගිණුමේ මේක සල්ලි වලින් දෙනවා. ඒකත් එදාම බැංකුගත කරන නිසා මම බැංකු කියලා ලිව්වා 7600යි. ඒ වෙලාවේ වට්ටමක් දෙනවා. දුන් වට්ටම 600යි. දුන් වට්ටම 600යි. වට්ටම 600යි. දුන් වට්ටම 600යි. ඊට පස්සේ කියනවා 3:31 සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ලදී. දැනට නිකන් දාගන්න 3:31 සුළු මුදල් කියලා. චෙක්පත් අංකේ දාගන්න 26යි 22යි 29. ගාන දන්නේ නැහැ. මේ ගාන දන්නේ නැහැ. මේ ගාන හොයන හැටි සුළු මුදල් පොත සුද්ධ කරලා හොයාගමු. මේ ගාන හොයන හැටි සුළු මුදල් පොත සුද්ධ කරලා හොයාගමු.
ඒ නිසා මේ ගාන දැම්මම දන්නේ නැහැ. ඒ නිසා මේ ගාන මෙතනින් මේ 2019 3.31 කියලා ලියලා සුළු මුදල් කියලා ලියලා 26යි 22යි 29 කියලා ලියලා ඉතුරු කරන්න මේ 1100 ඔයාලා දන්නේ නැහැ මම කාලා ගාන කලින් හදපු නිසා දන්නවා right සුළු මුදල් ගාන පොත හදලා ඒකේ බැලන්ස් එක මෙතනට ගමු ඒකේ ගාන මෙතනට ගමු right okay එහෙනම් දැන් සුළු මුදල් ගාන තියලා ඉඩ තියලා සුළු මුදල් දාන්න ඉඩ තියලා පහතට ගෙනාපු ශේෂය මෙන්න මෙහෙම දාන්න ඉඩ තියලා දෙපැත්තෙන් මෙන්න මේ විදිහට ඉරි ටිකක් ගහ ගන්න සුළු කරන්න යන්න එපා ඉරි ගහන්න මම ගාන අන්තිමේට අපි සුළු කරමු එතකන් සුළු කරන්න යන්න එපා මේ ගානම් බැලන්ස් කරන හැටි මම කියලා දෙන්නම් දැනට උතනින් ඔහම නවත්තන්න නවත්තලා අපි මේ ගානේ දෙවෙනි කොටසට යමු මේ ගානේ දෙවෙනි කොටසේ කියනවා වෙළඳ භාණ්ඩ ණයට ගැනුම් පිළිබඳ විස්තර දිනය 2019 3.5 ඉන්වොයිස් අංක 420 විස්තරය ඇල්ෆා කියන සමාගමෙන් අරන් තින්නේ වටිනාකම 34000යි අඩු කළ වට්ටම 10%යි 2019 3.8 318යි බීටා 40000යි 2019 3.15 423 ඇල්ෆා 20000යි 2019 3.23 324 බීටා 48000යි ණයට ගත්තේවා සටහන් තියන්නේ කොහෙද ණයට ගත්තේවා සටහන් තියන්නේ කොහෙද ණයට ගැනුම් ජර්නලේ අපි රූල් කරගෙන තියෙන්නේ ණයට ගැනුම් ජර්නලේ අර දත්ත ටික අපි මේකේ දාමු කොහොමද සටහන් තියන්නේ ඒ දිනේදීම ගැනුම් ජර්නලේ සහ අදාළ ණය හිමි ගිණුම් වල සටහන් තියන්න ඕනේ මාසයේ අන්තිමේට ගැනුම් ගිණුමේ සමස්ත ශේෂය ගැනුම් ගිණුමට මාරු කරන්න ඕනේ. ඒ තමයි තියරි එක. එහෙනම් 2019 3.5 දාන්න දිනේ තියෙන තැන 2019 3.5 ඉන්වොයිස් අංකය 420 ඇල්ෆා ඉන්වොයිස් අංකය 420 ඇල්ෆා වටිනාකම 34000යි වට්ටමක් අඩු කරනවා 10%යි වට්ටම ලියන්නේ යටින් 10%යි වටිනාකම තියෙන තැන 10% ගණන් කරන්න 34000ට 10%ක් කියලා කියන්නේ කීයද මං හිතන්නේ 3400යි එතකොට 34000න් 3400ක් ගියපුවාම මුළු වටිනාකම් තීරුවට එනවා ඒ ගාන අඩු වෙලා 30600ක් 30600ක් ගැනුම් ජර්නලේ සටහන් තිබ්බා ඒ දිනේදීම මොකද කරන්න ඕනේ අපි උපයෝගී පොතේ ලියලා වැඩක් නැහැ ලෙජරේට පිටපත් කරන්න ඕනේ මේක උපයෝගී පොතක් බැංකු account එක වගේ නෙමෙයි බැංකු account එක නම් ඒක account එකක් නමුත් ගැනුම් කියලා කියන්නේ ජර්නලයක් මේ ජර්නලේ සටහන් තිබ්බා කියලා ditth බලපෑමක් ඇති වෙන්නේ නැහැ ditth සටහනක් තියෙන්නේ නැහැ මේක නිකන් පොතක් විතරයි උපයෝගී පොතක් විතරයි මේකේ මෙහෙම ලිව්වහම මේකේ ඒ දිනේදීම කරන්න ඕනේ අදාළ ණය හිමි ගිණුම් වලට බැර කරන්න ඕනේ මේ අදාළ ණය හිමි ගිණුම මොකද මේ අදාළ ණය හිමියාගේ නම ඇල්ෆා දිනේ කවද්ද 3.5 ණය හිමියෙක් විකුණපුවාම ණය හිමියෝ ඇති වෙනවා ඒ දිනේ ණය හිමියා කියලා කියන්නේ වගකීමක් ඒ නිසා බැර වෙන්නේ ඊට ගාන මේක බැර වෙන්නේ පුතේ ගැනුම් කියලා මොකද මාසයේ අන්තිමේට මේක ගැනුම් ගිණුමට මාරු කරන්නේ ගැනුම් කියලා තමයි සටහන් තියන්න ඕනේ ඒ නිසා ගැනුම් කියලා ගාන 30600යි ගැනුම් කියලා 30600යි එතකොට මෙතන ලියුණා නේද වට්ටමක් එකක් මේ බලන්න මෙන්න මේ වට්ටම කියලා එකක් ලිව්වා නේද මේ තියෙන්නේ ඒ වට්ටම කියන එක ඔය වට්ටම් වලට අපි කියන්නේ පුතේ වෙළඳ වට්ටම් කියලා ඔය වට්ටම් වලට අපි කියන්නේ වෙළඳ වට්ටම් කියලා මම එදත් කියලා දුන්නා වට්ටම් වර්ග දෙකයි එකක් වෙළඳ වට්ටම්
අනිත් ඒවා මුදල් ගෙවීමේදී හම්බෙන මුදල් වට්ටම්. වෙළඳ වට්ටම් කියන ඒවා අපි accounts කියන්නේ නැහැ. ඒවා උපයෝගී පොත්වල සටහන් තියලා එතනින්ම හදලා අයින් කරලා දානවා. මොකද අපිට ඒවා accounts වලදී වැදගත් වෙන්නේ නැහැ. මුදල් වට්ටම් තමයි ලද වට්ටම් දුන් වට්ටම් කියලා බෙදෙන්නේ. ඒවා accounts තියෙනවා. නමුත් මේ වෙළඳ වට්ටම් අපි කොහෙවත් සටහන් තියන්නේ නැහැ. ජර්නල් වල ලියලා එතනින්ම accounts වලින් අයින් කරලා දානවා. ඒවා අපේ ledger එක ඇතුළට ගන්නෙ නැහැ. right මොකද ගනුදෙනුවක් නෙමෙයි ඒක. වෙළඳ වට්ටම් කියන ඒවා අපි බඩු ගත්තාම ඒ මිනිස්සු අපිට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඩිස්කවුන්ට් එකක් දුන්නා කියලා ඒක මට ලාභයක් නෙමෙයි. මගේ ගනුදෙනුව පටන් ගන්න 30600. මොකද මම කවදා හරි මේ මිනිස්සුන්ට 30600ක් තමයි ගෙවන්නේ. ඒ නිසා 30600යි ගන්නෙ 30600 ගනුදෙනු දෙකක් සටහන් වෙන්න ඕනේ. මේ ඒ දිනේදීම අපි ගිහින් ඇල්ෆා ගිණුමේ දැම්මා. මාසේ අන්තිමේට තමයි මම ගැනුම් ගිණුමට බල්ක් එක මාරු කරන්නේ. මාසේ අන්තිමේට තමයි ගැනුම් ගිණුමට මම බල්ක් එක මාරු කරන්නේ. එතකොට සටහන හරියනවා. මාසේ අවසානයේට මාරු කරපුවාම හරියනවා. ඒ දිනේදීම අපි එක සටහනයි තියන්නේ. මාසේ අන්තිමේට ගැනුම් ගිණුමේ ශේෂය අරන් ගිහින් එතනට දාමු ණයට කියලා. හරි? ඒ නිසා දැනට එක සටහනයි තියන්නේ. අනෙක් සටහන තියන්නේ නැහැ. ඊළඟට 2019 3.8 යන්න 2019 3.8 බීටා ඉන්වොයිස් සංඛ්‍ය 318 බීටා වටිනාකම 40000යි වට්ටමක් දීලා තිනවා 5%යි වට්ටමක් දුන්නාම රුපියල් 2000යි නේද 5%ට 10ක් කියලා කියන්නේ 4000යි 4000 බෙදීම 2 2000යි එහෙනම් බීටට ණයට විකුණලා තියෙන්නේ ණයට බීටකින් අරන් තියෙන්නේ ගාන 38000යි ඒ දිනේදීම මොකද කරන්න ඕනේ අදාළ නහිමි ගිණුමේ සටහන් තියන්න ඕනේ නහිමි ගිණුම බැර වෙනවා මොනවා කියලාද ගැනුම් කියලා කීයද ගාන 68000යි 38000යි 38000යි right බීටා නහිමියගේ ගැනුම් ගිණුමේ බීටාගේ ගිණුම බැර වෙනවා නහිමියෙක් වගකීම් වැඩිවීම බැර ඊළඟට 2019 3.15 423 ඇල්ෆා 20000යි එන්න මේක 2019 3.19 දිනේ තීරුවේ ලිව්වා ඉන්වොයිස් අංක තීරුවේ ලියන්න 423 නහිමියා ඇල්ෆා වටිනාකම 20000යි ඩිස්කවුන්ට් මුකුත් නැහැ කෙලිම 20000යි ඒ දිනේදීම මොකද කරන්නේ ඇල්ෆාගේ ගිණුමේ සටහන් තියන්න ඕනේ ගැනුම් කියලා කීයද ගාන 20000යි ගැනුම් කියලා 20000යි ඊළඟ 2019 3.23 ඉන්වොයිස් අංක 324 විස්තරයේ බීටා වටිනාකම 48000යි ලියන්න දිනේ තීරුවේ 2019 3.23 ඉන්වොයිස් අංකය 324 නහිමි ගිණුම බීටා වටිනාකම 48000යි මුළු වටිනාකම 48000යි ඒ දිනේදීම මොකද කරන්න ඕනේ බීටාගේ ගිණුමේ ලියන්න ඕනේ ගාන 48000යි මොනවා කියලාද ගැනුම් කියලා 48000යි
දැන් බලන්න පුතේ අපි ලිව්වා ඔව් ඇල්ෆා මේ බලන්න ගනුදෙනු 4ක් ලිව්වා බැර පැත්තේ මෙතන ගැනුම් 2යි මෙතන 2යි බලන්න මෙතන 30600යි මෙතන ගැනුම් 20000යි මෙතන 38000යි මෙතන 48000යි මේ පේෂන් 4ක් අපි එක එක ගිණුම් වල බැර පැත්තේ සටහන් තිබ්බා එහෙනම් දැන් හර පැත්තෙත් සටහන් තියන්න ඕනේ නේද ඒහා සමාන ගාණක් මාසේ අන්තිමේදී මේ ගැනුම් ගිණුමේ නැත්නම් මේ ගැනුම් ජර්නලේ එකතුව අපි ගැනුම් ගිණුමට මාරු කරනවා ගැනුම් කියලා කියන්නේ වියදමක් වියදම් වැඩිවීම හර කියන මූලධර්මයේ පදනම් කරගෙන මේ ගැනුම් account එකට හර වෙනවා අර වයේ සමස්ත එකතුව කීයද එකතුව 1,36,600යි මොනවා කියලා ණය හිමි කියලා බලන්න එතකොට මේ ගැනුම් ගිණුම දිහා මේ දෙකම බැංකු කියලායි තියෙන්නේ බැංකු කියන්නේ ඒවා අත්පිට සිදු වුණා ණය හිමි කියලායි මෙතන ලිව්වේ එහෙනම් ඒක සිදු වුණේ ණයට හොයාගන්න ලේසි මේ පැත්තේ හර සටහනක් තිබ්බා 1,36,600ක් ඒහා සමානව බැර සටහන් මෙහි තිබ්බා ඒ නිසා කවදාවත් ගාන වරදින්නේ නැහැ හරි ඊළඟට ගානේ කියනවා වෙනත් තොරතුරු 2019 3/12 රුපියල් 1,50,000ක් වටිනා කාර්යාල උපකරණ කුමාර සමාගමෙන් මිලට ගැනීම. පුතේ ස්ථාවරවත්කමක් අරන් තියෙන්නේ මේව මුදල් වලට ගත්තේ නැහැ කියලා අපිට සාක්ෂි තියෙනවා. මුදල් වලට ගත්තනම් අර ගානේ මුදල් වල ගනුදෙනු හදන වෙලාවේ කියන්න තිබුණා පෙරේරා මේ පුරේරා කුමාර සමාගමට විකුණුවා කියලා. කුමාර සමාගමෙන් මුදල් කුමාර සමාගමට චෙක් එකක් ලිව්වා කියලා. එහෙම කියලා නෑ. ඒ කියන්නේ මේවා අරන් තියෙන්නේ මොනවයින්ද? ණයට ස්ථාවරවත්කම් ණයට ගැනීම සටහන් කරන්නේ ස්ථාවරවත්කම් ණයට විකිණීම සටහන් කරන්නේ පොදු ජර්නලයේ. යමු පොදු ජර්නලයට. මෙන්න පොදු ජර්නලය පළවෙනි ගාන ලියමු පළවෙනි එක 2019 3/12 මේකේ දිනේ කියලා තීරුවක් එන්න ඕනේ මට ඒක ලියන්න බැරි වුණා මෙතන පුළුවන් ලියන්න දිනේ කියලා දිනය 3/12 කාර්යාල උපකරණ ගිණුම හර මේවා යන්නේ කාර්යාල උපකරණ වලට කාර්යාල උපකරණ ගිණුම හර 1.50යි කාර්යාල උපකරණ ගිණුම හර 1.50යි බැර වෙනවා කුමාරගේ ගිණුම 1.50යි කොහෙද account එක දාන්න ඕනේ මේවට දැන් පොඩි ගිණුම් දෙකක් ගහමු කොහේ හරි එතනම ගහමු කාර්යාල උපකරණ කීයද 1.50යි කාර්යාල උපකරණ කියලා කියන්නේ වත්කමක් 1.50ක් සදියාවා කොහින්ද කුමාරගෙන් බැරවෙනවා කුමාරගේ account එකට කීයද 1.50ක් මොනවා කියලාද
කාර්යාල උපකරණ ඒකේ ද්විත සටහනම ලෙජර් එකේ සටහන් උනේ පොදු ලෙජරේ නැත්තම් පොදු ජර්නලයේ සටහන් තියන්නේ ඒවා ජර්නල් ඒවා ද්විත ගණිත විචාරණ එක සටහනක් මේක අනෙක් සටහන අර කිහිම නැහැ right ඒ නිසා කාර්යාල උපකරණ ගිණුම හර වෙනවා කුමාරගේ ගිණුම බැර වෙනවා ඊළඟට තව එකක් කියලා තියෙනවා 2019 3:31 ඔව් 3:31 මෙතන 3:31 ලීබඩු උපකරණ මිලදී ගත්තලු රුපියල් 88000යි එහෙනම් ලීබඩු ගිණුමකට ලියවෙන්න ඕනේ මම මෙතන ලියනවා ලීබඩු ගිණුම කීයද 88000යි ලීබඩු කියලා කියන්නේ වත්කමක් 88000යි ගත්තේ කුරේගෙන් එහෙනම් කුරේගේ account එකටයි යන්නේ මේක වෙන කුරේ 88000යි ලීබඩු 88000යි ලීබඩු 88000යි ලීබඩු බලන්න හර සටහන මුලින් ලියන්න ඕනේ හර සටහන ඉදිරියෙන් හර ලකුණ ලියවෙන්න ඕනේ බැර සටහන ඊට පස්සේ ලියවෙන්න ඕනේ බැර සටහන ඉදිරියෙන් බැර කියලා ලියන්නේ නැහැ ඒක බැර තීරුවේ ලියන්න ඕනේ ඒ වගේම මතක තියාගන්න ඕනේ මේක ලිව්වට පස්සේ සංලක්ෂය ලියන්න මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ සංලක්ෂය සිදුවෙච්ච ගනුදෙනුව සරලව ලියන්න ඕනේ මොකද උනේ කියලා කියවන්න ඕනේ කාර්යාල උපකරණ ණයට මිලදී ගැනීම ගිණුම් වල සටහන් තිබ්බා ඒක හරි එදිනේ පේපර් එකේ පළවෙනියටම දීලා තියෙන ගානක් right ලේසි නෑ ලකුණු 10ක් 12ක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි accounts වල right ගානේ ඊට පස්සේ කියනවා ආපසු යවුම් පිළිබඳ තොරතුරු දිනය දාලා තියෙනවා 2019 3:10 හරපත් අංක 1 විස්තරය ඇල්ෆා හේතුව කල්ලිකුත් වීම වටිනාකම 6000යි 2019 3:28 හරපත් අංක 2 බීටා 3:23 මිලදීගත් භාණ්ඩ ඉල්ලු වර්ගයේ වෙනස් වීම 7000යි එහෙනම් ආපසු යවුම් අපි ඉස්සෙල්ලාම උපයෝගී පොතේ ලියන්න ඕනේ ඊට පස්සේ ගිණුම් වලට එන්න ඕනේ යමු ආපසු ගෙවුම් ටික සටහන් කරන්න right මෙන්න ආපසු යවුම් ජර්නලය ලියන්න දිනේ තීරුවේ 2019 3:10 හරපත් අංක 1 ඇල්ෆා වටිනාකම 6000යි ඇල්ෆා වටිනාකම 6000යි ඒ දිනේදීම මොකද කරන්න ඕනේ ආපසු යවුවා නම් බඩු ටික ගියා ඇල්ෆා කෝ මෙයින් ඉන්නම ඇල්ෆා උගෙන් ගත්තු භාණ්ඩ ආපහු යවන්නේ මේ බඩු ගත් පිටට ගත්තත් එකයි ණයට අරන් තියෙන්නේ ඇල්ෆාගෙන් ණයට ගත්තා වගකීමක් ඇති වෙලා තිබ්බා අපිට උට ගෙවන්න හැබැයි ආපසු හරවලා යවුවාම වගකීම අඩු වෙනවා නම් අර එහෙනම් ආපසු යවුවා නම් ඒ දිනේදීම ගත්ත බඩු ආපහු යවුවා නම් 6000ක් පින්නුනේ මේ පැත්තේ හර වෙන්න ඕනේ 6000යි මොනවා කියලාද ආපසු යවුම් කියලා දැන් ආපසු යවුම් කියලා කියන්නේ ගිණුම ආපසු යවුම් ගිණුමටයි යන්න ඕනේ ඒ දිනේදීම නෙමෙයි යවන්නේ මාසේ අන්තිමේට ඒ හින්දා එක සටහනක් විතරක් දාන්න ඉතින් මාසේ අන්තිමේට ආපසු යවුම් ගිණුමට දාමු ඊළඟට ආපසු යවුම් බීටා 2019 3:28 මේ 3:28 හරපත් අංක 2 බීටා 7000යි 3:23 මිලදීගත් භාණ්ඩ
බලන්න 3.23 අරන් තියෙන්නේ මොන භාණ්ඩද 3.23 අරන් තියෙන්නේ ණයට 3.23 භාණ්ඩ අරන් තියෙන්නේ ණයට ඉන්වොයිස් අංක 324 බීටා 48000ක් අරන් තියෙනවා කො බීටා මේ තියෙන්නේ මේ ගත්තු භාණ්ඩ ටික තමයි දැන් හරවල යවන්නේ මේවා හරවල යවනවා ඩිස්කවුන්ට් මුකුත් හම්බ වෙලා නැහැ ඒ නිසා ආපසු යවමු ආපසු යවමු 48000යි ආනේ 7000යි ආපසු යවමු 7000යි දැන් පුතේ සටහන් දෙකක් තිබ්බා එකක් මෙතන සටහනක් තිබ්බා ආපසු යවුම් වලට ආයි සටහනක් තිබ්බා මෙතන එකක් 6000යි අනිත් එක 7000යි හර පැත්තේ සටහන් දෙකක් තිබ්බා එහෙනම් බැර පැත්තේ සටහන් කරන්න ඕනේ මේ දෙකේ එකතුව එහෙනම් මේ දෙකේ එකතුව කීයද මේ 13000යි මේ පැත්තේ එකතුව ආපසු යවුම් ගිණුමකට දා ගන්න ඕනේ ආපසු යවුම් ගිණුමක් ගහන්න ලෙජර් එකේ ආපසු යවුම් ලෙජර් එකේ ගිණුමක් ගහන්න මේ හරිය මම ගහනවා ආපසු යවුම් ආපසු යවුම් ආපසු යවුම් right ආපසු යවුම් බැල වෙනවා ආපසු යවුම් බැල වෙනවා right කීයක්ද ගාන 13000යි මොනවා කියලාද ණය හිමි මාසය අන්තිමේට ආපසු යවුම් ගිණුමට මාරු කරනවා හරි ඊළඟට ගානේ ආපහු කියනවා වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සහ ආපසු යවුම් පිළිබඳ තොරතුරු වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් සහ ආපසු යවුම් පිළිබඳ තොරතුරු දිනේ තියෙනවා ඉන්වොයිස් අංකය පෙරපත් අංකයක් තියෙනවා විස්තරයේ වටිනාකම යමු විකුණුම් ගිණුමට විකුණුම් ජර්නලයට මේන් විකුණුම් ජර්නලය right විකුණුම් ජර්නලය ණයට විකුණුම් ජර්නලය මේ තියෙන ණයට විකුණුම් ජර්නලය right දිනය ඉන්වොයිස් අංකය ණය ගැතියන් වටිනාකම ඩිස්කවුන්ට් එකක් තිබ්බොත් ඒක අඩු කරලා මුළු වටිනාකම ගන්න right මේකේ කියනවා පළවෙනි එක දිනය 2019 3.7 ඉන්වොයිස් අංක 1 දැන් මේකේ ඔක්කොම කලවමේ තියෙන්නේ විකුණපු ඒවත් කලවමේ තියෙනවා ආපසු එවපු ඒවත් මේක ඇතුළෙම තියෙනවා අපි මුලින්ම විකුණපුවා ටික සටහන් තියමු ඊට පස්සේ අපි ආපසු එවපු ඒවා ටික වෙනම සටහන් තියමු මුලින්ම ඉන්වොයිස් අංක 1 සිරිනිමල් දිනේ දාගන්න එතකොට ඊළඟ විකුණුම් ජර්නලේ ලියන්න ඕනේ 2019 3.7 ඉන්වොයිස් අංකය යටතේ 1 සිරිනිමල් ගාන රුපියල් වටිනාකම් තීරුවේ 28000යි වට්ටමක් දීලා තියෙනවා 10%ක් එහෙනම් 2800ක් අඩු වෙලා 25200ක් ලියවෙන්න ඕනේ ඕ සිරිනිමල් ගිණුම මේ තියෙන්නේ ණයට විකුණුවාම මොකද වෙන්නේ සටහන් දෙකක් හැදෙනවා එකක් මේව ණයට විකුණන්නේ ණය ගැතියෙක් ඇති වෙනවා ණය ගැතියෝ කියලා කියන්නේ වත්කම් වැඩි වීම හර මොනවා කියලාද ණයට විකුණුම් අපි විකුණුම් කියලා ලියන්නේ එක ගිණුමයි තියෙන්නේ විකුණුම් කියලා කියන්නේ ණයට විකුණුවා අත්පිට විකුණුවා කියලා ගිණුම් වෙන වෙනම නැහැ ඔක්කොම තියෙන්නේ එක ගිණුමයි විකුණුම් ගිණුම විතරයි
ගාන කීයද 25200යි හැබැයි විකුණුම් ගිණුමේ ඉදාම ලියන්නේ නැහැ මාසේ අන්තිමේටයි විකුණුම් ගිණුමට මාරු කරන්නේ හරි එදාම ලියන්නේ ඊළඟට තියෙන්නේ 3.12 ආපහු යවපු එකක් අපි ඒක කොහොමම තියලා 2019 3.15 ඊළඟට ණයට විකුණුප එක සටහන් තියෙනවා සංචාරක 2019 මේ කෑ ගන්න මේ ජාතික වන උද්‍යානය 2019 3.15 right ඉන්වොයිස් අංක 2 ජගත් 45000යි වට්ටමක් දීලා තිනවා 10%ක් 45000ට 10% කියලා කියන්නේ 4500යි මුළු වටිනාකම 45000න් 4500ක් ගියාම 40500යි ඕ ජගත්ගේ ගිණුම මේන් තියෙනවා මේකට තමයි ණයට විකුණලා තියෙන්නේ එහෙනම් 40500යි විකුණුම් එක සටහනයි තිබ්බේ මාසේ අන්තිමේට අනෙක් සටහන තියමු ඊළඟ එකේ තියෙන්නේ අපහු බැරපත් අංක ඒ කියන්නේ අපහු හරවල එවපු එකක් ගැන තියෙන්නේ ඒ නිසා අපි ඊළඟ එකට යමු ඊළඟ එකේ තියෙන්නේ 2019 3.27 ඉන්වොයිස් අංක 3 සිරිනිමල් 15000යි මේ ඉන්නේ සිරිනිමල් ආපහු සිරිනිමල් විකුණුම් 15000යි මාසේ අන්තිමේට විකුණුම් ගිණුමට මාරු කරන්න ඕනේ මේ සටහන් තුනක් තිබ්බා අපි මෙතන පුතේ මේ මෙතන එකක් තිබ්බා මෙතන තව එකක් තිබ්බා මෙතන තව එකක් තිබ්බා මේ තුනේම එකතුව 25200යි 15000යි 40500යි ඒ ටික එකතු කරපුවාම 80700යි ඒ ටිකම විකුණුම් ගිණුමට මාරු කරන්න ඕනේ එහෙනම් හර සටහන් තුනක් වෙනුවෙන් විකුණුම් ගිණුමේ තියෙන්නේ මම එක සටහනයි මොනවා කියලාද ඒ බැර කරනවා ණයට ණය ගැති කීයද ගාන 80700යි තේරුණා නේද දැන් වෙන වැඩේ 80700යි විභාගෙදි හැමදේම අහනවා හිතන්න එපා විභාගෙදි ලේසිය වහයි කියලා මේ බලන්න මේ ඔප්පු කරලා පෙන්නන්නේ මම මේ පුංචි ගානක් වුණත් හැමදේම අහනවා විභාගෙට right past papers ගණන් හදන්නේ මම ඔයගොල්ලන්ට A standard එකට මම උගන්වනවා හරි දැන් ආපහු හරවා යවපු ඒවා ටික බලමු මේ තියෙන්නේ ආපසු එවුම් 2019 3.12 කරපත් අංක නෙමෙයි මේක බැරපත් අංක වෙන්න ඕනේ මේක බැරපත් අංක වෙන්න ඕනේ බැරපත් අංක 1 සිරිනිමල් ගාන 5000යි ආපසු එවනවා අපේ විකුණුම් අඩු වෙනවා අනිත් පැත්තෙන් අපි විකුණපුවා යන්නේ සිරිනිමල් මේ අපි විකුණපුවා ඌ අත්කමක් ණයගැතියෙක් විදිහට තමයි ඉන්නේ දැන් ණයගැතිභාවය අඩු වෙනවා ඌ ආපහු හරවල එව්වහම වත්කම් අඩුවීම බැර
ඒ මූලධර්මයේ පදනම් කරගෙන මෙතන 5000ක් බැර කරනවා මොනවා කියලාද ආපසු එවුම් ඒ දිනේදීම අපි කරන්නේ ඔය සටහන විතරයි මාසේ අන්තිමේට තමයි ගැනුම් චැනලය බැලන්ස් කරන්නේ එතකොට තමයි අන්තිම සටහන යන්නේ ඊළඟට 2019 3.22 බැරපත් අංක 2 ජගත් 6000යි කෝ ජගත් මෙන්න ජගත් 6000යි මොනවා කියලාද ආපසු එවුම් කියලා ආපසු එවුම් කියලා දැන් මාසේ අන්තිමේට ආපසු එවුම් ගිණුම බැලන්ස් කරමු මාසේ අන්තිමේට ආපසු එවුම් ගිණුමක් ගහ ගන්න ඕනේ මම මෙතන ගහ ගන්නම් ආපසු එවුම් ගිණුමක් බලන්න මෙතන සටහනක් තිබ්බා මෙතන සටහනක් තිබ්බා ඊට හරියන්න තර සටහනක් තියන්න ඕනේ ගාන 11000යි මොනවා කියලාද ණය ගැති තර සටහනක් තිබ්බා ගානේ අන්තිම කොටස සුළු මුදල් ගෙවීම් සම්බන්ධ ගනුදෙනු 3.17 සංග්‍රහ වියදම් 180යි 3.18 තැපැල් ගාස්තු 220යි 3.20 මුද්දර ගැනීමට 120යි පිරිසිදු කිරීමේ වියදම් 150යි තැපැල් ගාස්තු 160යි පිරිසිදු කිරීමට 80යි ලිපි ද්‍රව්‍ය 115යි ලිපි ද්‍රව්‍ය 85යි දැන් යන් සුළු මුදල් පොතට මේ තියෙන සුළු මුදල් ජර්නලය දැන් අපි මේකේ එක සටහනක් දාලා ඉවරයි පුතේ මෙන්න මේ සටහන අපි මුලින්ම දැම්මා මේක මුලින්ම දාලා තියෙන්නේ දැන් ඉතුරු ගනුදෙනු වෙන වෙනම ලියාගෙන යමු පළවෙනි එක දෙදස් 19 3.17 සංග්‍රහ වියදම් වටිනාකම තීරුවේ ලියා ගන්න 180යි එතකොට ඒකේ එහා පැත්තේම සංග්‍රහ කියලා තීරුවක් ඕපන් කරන්න ඒකට කියන්නේ විශ්ලේෂණ තීරුවක් කියලා මම මේකේ ප්‍රයෝජනය ඇයි කියලා කියලා දෙන්නම් රයිට් සංග්‍රහ ගිණුමක් වෙනම විශ්ලේෂණ තීරුවක් ඕපන් කරන්න පුතේ අපිට මේ සුළු මුදල් ගනුදෙනු අපි ප්‍රධාන මුදල් පොතේ ලිව්වොත් එහෙම ප්‍රධාන මුදල් පොත බාරකරුට ඒක කරගෙන යන්න අමාරුයි. බලන්න ප්‍රධාන මුදල් පොතේ තිබුණේ ඔක්කොම 45000වල් 90000වල් 60000වල් ලොකු ගණන්. ඒ ඇස්සේ මේ ගිහිල්ලා මේ 180ක් ලිව්වොත් එහෙම මේ රුපියල් 80ක් රුපියල් 85ක් ලිව්වොත් එහෙම ඒ මිනිහයට එව්ගේ වැඩේ කරගන්නත් බෑ. ওই ටික හරියට එකතු කරගන්න බැලුව වරද්ද ගන්නවා. ඒ නිසා එකපාර මාසේ මුල හෝ අග රුපියල් 2000ක් මේ account එකට transfer කරලා දෙනවා. උට කියනවා මේ රුපියල් 2000ම වියදම් කරහන් කියලා. මේ මිනිස්සයා ඒ දවස් වලට සංග්‍රහ වියදම් වලට 180යි තැපැල් ගාස්තු වලට 220යි ඔය විදිහට වියදම් කරන් යනවා. ඊට පස්සේ මාසේ අන්තිමේට එක වගේ වියදම් ටිකක් නේ වෙලා තියෙන්නේ. තැපැල් වලට කරලා තියෙනවා වියදම් ගණනාවක්. ඒ ටික එකතු කරලා තැපැල් ගිණුමට මාරු කරලා දානවා. සංග්‍රහ වියදම් ටිකේ එකතු අරගෙන ඒවා සංග්‍රහ වියදම් ගිණුමට මාරු කරලා දානවා. පිරිසිදු කිරීම ටිකේ එකතු කරලා පිරිසිදු කිරීම ගිණුමට මාරු කරනවා. ලිපි ද්‍රව්‍ය ටිකේ එකතු අරගෙන ලිපි ද්‍රව්‍ය ගිණුමට මාරු කරලා දානවා. එතකොට ඉවරයි. එක සටහනයි යන්නේ. ඔය චූටි වල ලෙජර් එකේ ගණදෙනු පුරවන්න කිව්වොත් මේ ලෙජර් එක අක්කරයක් විතර උනේ මටත් බෝඩ් එක මැදි එහා පැත්තටම ලියන්න වෙනවා. ඒ නිසා පොඩි ගණන් පොඩි accounts ඔක්කොම එකතු කරලා එකක් දානවා. එතකොට සුළු මුදල් පොතට සල්ලි දෙන්නේ කොහොමද? ප්‍රධාන මුදල් බාරකරු තමයි සල්ලි දෙන්නේ.
ප්‍රධාන මුදල් බාරකරු සුළු මුදල් බාරකරුට සල්ලි දුන්නාම සුළු මුදල් බාරකරු කරන්නේ මිනිහට හම්බ වෙන රුපියල් 2000යි. සාමාන්‍යයෙන් ආයතනයක සුළු මුදල් අග්‍රිමය තීරණය කරනවා මාසෙ මුල තීරණය කරනවා. ඒ කියන්නේ දැන් මගේ ව්‍යාපාරේ මගේ ආයතනයේ සුළු මුදල් බාරකරුට දීලා තියෙන රුපියල් 50000ක්. ඒ තමයි එයාගේ ෆ්ලොට් එක. අපි කියන්නේ ෆ්ලොට් එකක් කියලා. එහෙම නැත්නම් සුළු මුදල් අග්‍රිම මුදල රුපියල් 50000යි. දැන් මේ ආයතනයේ නම් සුළු මුදල් අග්‍රිම ක්‍රමේ රුපියල් 2000යි. මේ මිනිස්සුන්ට රුපියල් 2000ක ෆ්ලොට් එකක් දීලා තිනවා. ඒ මිනිස්සයා වියදම් කරපු ගාණ විතරයි ආයි මේ මිනිස්සුන්ට ගෙවන්නේ. උදාහරණයක් විදිහට රුපියල් 2000ක් මාසෙ මුල දෙනවා. වියදම් කරහන් කිව්වම මිනිහා රුපියල් 1100ක් වියදම් කරලා තිනවා මේ බලන්න. මේ 1100 ආපහු ප්‍රධාන මුදල් බාරකරුට මේ ડોකියුමන්ට් ටිකයි මේ බිල් ටිකයි ඉන්වොයිස් ටික අරන් ගිහින් ප්‍රධාන මුදල් බාරකරුට දුන්නාම ප්‍රධාන මුදල් බාරකරු කරන්නේ මේ බිල් ටික චෙක් කරලා වියදම් කරපු ගාණ දෙනවා. ඒ කියන්නේ වියදම් කරේ කීයක්ද? 1110ක්. 1110ක් උට දෙනවා. එතකොට පුතේ මිනිහා ගාව අතේ සල්ලි තිබුණා 890ක් 2000න් වියදම් කළා ඉතුරු වුණා 890ක්. ඒ 890යි අර වියදම් කරපු ගාණ ආයි මිනිහා ගාව රුපියල් 2000ක් තියෙනවා. මේක තමයි මේ රුපියල් 2000 ෆ්ලොට් මේන්ටේන් කරනවා කියලා කියන්නේ. ෆ්ලොට් එකක් දීලා තියෙනවා. ඒ 2000ට වඩා මිනිහට වියදම් කරන්න බෑ. එයා වියදම් කරලා ඒ ෆ්ලොට් එක ආපහු අපි කියනවා අග්‍රිමය ප්‍රතිපූර්ණය කරනවා. එහෙම නැත්නම් petty cash reimbursement කරගන්නවා කියලා. petty cash reimburse කරගන්නවා. reimburse කරගන්න යවනවා. දැන් මේක තමයි මෙතනදී සරලව සිදු වෙන්නේ. ඒ වෙන විදිහ මම ඔයගොල්ලන්ට ගනුදෙනු පැහැදිලි කරන්නම්. ඒ නිසා විශ්ලේෂණ තීරු දාලා තියෙන්නේ ඒ විශේෂිත ගනුදෙනු ටික එකතු කරලා ඒ ගනුදෙනු ටික එකපාර අපේ ලෙජර් එකට දාගන්න. හරි? ඕකේ පළවෙනි එක අපි සටහන් තිබ්බ සංග්‍රහ වියදම් 180යි. ඒක සංග්‍රහ තීරුවේ සටහන් තියන්න මෙන්න මෙතන 180යි කියලා. ඊළඟට තැපැල් 3.18 තැපැල් ගාස්තු 220යි. තැපැල් ගාස්තු වලට වෙනම account එකක් open කරා තැපැල් කියලා. ඒකේ ලියන්න 220යි. ඊළඟට මුද්දර සඳහා මුද්දර ගැනීමට 120යි. මුද්දර කියලා කියන්නේ ඉතින් තැපැල් ගාස්තුම තමයි. ඒ නිසා මුද්දර ගාස්තු කියලා වෙනම account එකක් open ඕනේ නැහැ. මුද්දර සඳහා කීප එකක් මම තැපැල් ගොඩේම ලිව්වා. තැපැල් 120යි. දිනේ තීරුවේ 2019 3.22 පිරිසිදු කිරීම සඳහා වටිනාකම 150යි. ඒක පිරිසිදු කිරීම තීරුවේ ලියන්නේ. ආපහු 3.24 තැපැල් ගාස්තු 160යි. දිනේ තියෙන තැන ලිව්වා 3.24. තැපැල් කියලා ගාන 160යි. තැපැල් කියන විශ්ලේෂණ තීරුවේ ලියන්න ඕනේ. ඊළඟට 2019 3.25 පිරිසිදු කිරීම සඳහා 80යි. පිරිසිදු කිරීම කියන කොලම් එකේ දාන්න 80යි. ඊළඟට 3.28 ලිපි ද්‍රව්‍ය වියදම් 115යි. ඒවා ලියන්නේ ලිපි ද්‍රව්‍ය කියන විශ්ලේෂණ තීරුවේ 115යි. ඊළඟට 3.30 ලිපි ද්‍රව්‍ය 85යි. 3.30 ලිපි ද්‍රව්‍ය 85000යි. sorry 85යි. රුපියල් 85යි. දැන් මේ වියදම් ටික ඔක්කොම එකතු කරලා මෙහෙම සම්පූර්ණයෙන් ඉරක් ගහලා උත්තර ටික ගන්න. 1110යි. මේ ටික එකතු කරපුවාම 80යි. මේ ටික එකතු කරපුවාම 500යි. මේ ටික එකතු කරපුවාම 230යි.
මේ ටික එකතු කරපුවාම රුපියල් 200යි. මේ විදිහට වියදම් තීරුව ඔක්කොම එකතු කරගන්න. මේ ටික එකතු කරපුවාම 1110ක් ඒවි. මේ ටික එකතු කරපුවාම 1110ක් ඒවි. බලන්න සුළු මුදල් සඳහා හොඳ කන්ට්‍රෝල් එකක් ගන්න පුළුවන් සුළු මුදල් පොතේ. විශ්ලේෂණ තීරු සියල්ල එකතු කරත් උඩ ඉඳන් අගට සුළු මුදල් ටික එකතු කරත් වියදම හරියටම නිශ්චය කරගන්න පුළුවන්. එතකොට රුපියල් 2000ක් තමයි හම්බ වුනේ. මේ 2000 තමයි මම මේ විදිහට යටට ඉරක් ගහලා ගන්න. මේ උඩ 2000 පල්ලහැට ගන්න 2000යි. මේක මෙහෙම පල්ලහැට ගන්න 2000යි. ඒ 2000ම මෙතනත් ලියන්න. මෙතනත් ලියන්න. ලියලා පහතට ගෙනාපු ශේෂය කියලා 1110න් 2000යි අතර වෙනස 890යි. එතකොට මේක බැලන්ස් වෙනවා කොහොමද? මේ දෙකේ එකතුව 2000යි. මේ උඩ එකේ එකතුව 2000යි. හරියට ගිණුමක් බැලන්ස් කරා වගේ තරාදියක් වගේ. මේ පැත්තත් 2000යි, මේ පැත්තත් 2000යි. දැන් පහතට ගෙනාපු ශේෂය 890යි, ඉහළට ගෙනාපු ශේෂය ඒකමයි 890යි. දැන් බලන්න අපේ මුදල් පොතේ අපිට කිව්වා ඔව් මේ වියදම් කරපු මුදල තමයි ආපහු ගෙවන්නේ කියලා. අපිට එතන 3.31 30 තැනක් තිබ්බේ. මේක 3.31 වෙන්න ඕනේ රයිට්. මේක 3.31 අපිට මුදල් ලැබීම කියලා 1110. මේ වියදම් කරපු මුදල විතරයි ආපහු අපිට දෙන්නේ. වියදම් කරපු මුදල විතරයි ආපහු අපිට ආපහු 2000ක් දෙන්නේ නැහැ. අපිට දෙන්නේ වියදම් කරපු මුදල විතරයි. එතකොට මේතන 890ක් සල්ලි විදිහට ඉතුරු වෙලා තිබ්බා. තව 1110ක් ආවහම ඔන්න ආපහු රුපියල් 2000ක් මං ගාව තියෙනවා මට වියදම් කරන්න. මේ 2000 පුළුවන් මට ආපහු yes වියදම් කරන්න. right? ඒ අනුව මුදල් පොත බැලන්ස් කරලා ඉවරයි. අපිට යන්න වෙනවා මුදල් ගිණුමට. මෙන්න මේ මුදල් ගිණුමෙත් දැන් මෙන්න මෙතන අපිට ලියා ගන්න වෙනවා කීයද ගාන 2019 3.31 සුළු මුදල් කියලා අපි අනිත්‍යවල ඉස්තන තිබ්බා උතන. ඒක දැන් 1100ක් කරගන්න. 1110ක් කරගන්න. 1110ක් කරගන්න. 1110ක් කරගන්න. 1110ක් කරගන්න. right? දැන් අපි ගණන් ඔක්කොම අපව බැලන්ස් කරන් එමු. ගණන් ටික බැලන්ස් කරන් එමු. හරි? ගණන් ටික බැලන්ස් කරන් එමු. මුදල් ගිණුම බැලන්ස් කරන්න ඕනේ. මුදල් ගිණුම බැලන්ස් කරන හැටි මම දාන්නම්. මේ මුදල් ගිණුමේ මේක නෙමෙයි අවශේෂය. right? 12000ක් අමතක වෙලා තිබුණා. මෙන්න බලන්න පුතේ account එකක් balance කරන්න මෙන්න මෙහෙමයි. මම ලේසි account එකක් ගන්න balance කරන්න. මේක ගන්නම් බැංකු ණය ගිණුම. ඉස්සරලාම මෙන්න මෙහෙම යටින් ඉදි දෙකක් ගහ ගන්න ඕනේ balance කරන්න කලින්. මේ බැංකු account එක වැඩිම පැත්ත තියෙන්නේ මෙතන ලක්ෂ 2යි. ලක්ෂ 2 දෙපැත්තෙම ලියා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ පහතට ගෙන ගියපු ශේෂය භාගය කියලා ලියනවා. මේ ලක්ෂ 2 වෙන්න නම් තව මෙතනට ලියවෙන්න ඕනේ කීයක්ද? 1,96,000ක්. එතකොට තමයි මේක බැලන්ස් වෙන්නේ. ඉදිරියට ගෙන ආවා 1,96,000යි. ඒ විදිහට මේ ලෙජර් එකේ තියෙන හැම ගනුදෙනුවක්ම ඔයගොල්ලෝ බැලන්ස් කරන්න ඕනේ. මේ විදිහට මේ ලෙජර් එකේ තියෙන හැම ගනුදෙනුවක්ම බැලන්ස් කරන්න ඕනේ. right? බැලන්ස් කරන්න හැම ගනුදෙනුවක්ම බැංකු account එකත් ওই විදිහටම බැලන්ස් කරන්න. බැංකු account එක බැලන්ස් කරාට පස්සේ මේ උත්තරේ ආවේ නැතිනම් මට කියන්න. ඒ වගේම මේ ලෙජර් එකේ තව accounts දෙකක් open වෙන්න ඕනේ. තව accounts දෙකක් open වෙන්න ඕනේ. මොනවද ඒ accounts දෙක? මෙන්න මේ දුන්වට්ටම් ගිණුමයි ලදවට්ටම් ගිණුමයි.
ඒකත් මේ කොහෙන් හරි අපි මෙතනින් ලියමු. right මෙතනින් මම ලියන්නම්. දුන්වට්ටම් ගිණුම ඊළඟට මෙතන මම ලියන්නම් ලද වට්ටම් ගිණුම. ලද වට්ටම් ගිණුම. right දුන්වට්ටම් ගිණුමේ ශේෂය දුන්වට්ටම් කියලා කියන්නේ වට්ටමක් දෙනවා වියදම් වැඩිවීම හර 800යි. මේකට අදාළ වෙන්නේ මේ බලන්න දුන්වට්ටම් දුන්නේ පුතේ එක එක ණය ගැතියෝ උන්ගේ account එක බැල කරා එහෙනම් මේක හර කරා ණය ගැති. ඒ වගේම ලද වට්ටම් තීරුවේ එකතුව බැර වෙනවා 700යි. ලද වට්ටම් කියලා කියන්නේ පුතේ අපිට ආදායමක්. ඒ ලද වට්ටම් දුන්නේ අපිට මේ ණය හිමියෝ මුන්ගේ accounts හර වුණා මේක බැර වුණා. එහෙනම් ණය හිමියෝ මේක ණය ගැතියෝ මේක ණය හිමියෝ. දැන් මේ හැම account එකක්ම බැලන්ස් කරන්න ඕනේ ඔයගොල්ලෝ. මුදල් පොත බැලන්ස් කරපුවාම ඉහතට ගෙන ආපු ශේෂය 799යි 795යි 999ක් ආවේ මට. ගැනුම් චැනලේ අපි කලින් බැලන්ස් කරා. පොදු චැනලේ කලින් බැලන්ස් කරා. ආපසු යවුම් කලින් බැලන්ස් කරා. ණයට විකුණුම් බැලන්ස් කරා. සුළු මුදල් පොතත් අපි කලින් බැලන්ස් කරා. 1110ක් ආවා. සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරන ආකාරය පිළිබඳ අදහසක් ලබා ගන්න කියලායි කිව්වේ මම. right මෙන්න මම මෙතන ගණදෙනු කීපයක් දැම්මා. මේ තියෙන්නේ ප්‍රධානම ඒවා ටික සිරිනිමාල් බැලන්ස් කරලා පෙන්නුවා. ජගත්ව බැලන්ස් කරලා පෙන්නුවා. ප්‍රධාන ගණදෙනු ටික ඇල්බර්ට් බැලන්ස් කරලා පෙන්නුවා. බීටා බැලන්ස් කරලා පෙන්නුවා. ඒගොල්ලෝගේ ශේෂයන් මම ගත්තා. අනිත් පොඩි ඒවා ටික ඔයගොල්ලෝ බැලන්ස් කරලා මට කියන්න මෙන්න මේ ශේෂ පිරික්සුමේ බැලන්ස් වෙන්නේ කොහොමද කියලා. ශේෂ පිරික්සුමේ බැලන්ස් වෙන්නේ කොහොමද කියලා උත්තරේ කියන්න. right මේ තරම්ම සරල වෙන විදිහට මම ප්‍රසන්ටේෂන් එක හැදුවේ ඔයගොල්ලන්ට ඕන නිසා. මේකෙත් ෆොටෝ එකක් ගහලා මම දැන් ගෲප් එකට දාන්නම්. ඔයගොල්ලෝ ගණන් ටික ඔක්කොම බැලන්ස් කරන්න. ප්‍රාග්ධන ගිණුම බැලන්ස් කරන්න දෙයක් නැහැ. බැර පැත්තේ දක්ෂ 6යි. කරමු අපි ටක් ගාලා කරමු. මේ බෝඩ් එකේ ෆොටෝ එකක් මම ගෲප් එකට දැම්මා. right එක එක ගිණුම බැලන්ස් කරන්න මම සාකච්ඡා කරන්නම් ගිණුම. ලේසි මහ ලොකු දේවල් නෑ. ගැනුම් ගිණුම බැලන්ස් කරන්න දුන්වට්ටම් ලද වට්ටම් right මේ තියෙන ශේෂයන් මේ විදිහටම දාන්න. මේක තියෙන බැර පැත්තේනේ. එහෙනම් බැර පැත්තේ ශේෂය දාගන්න. ප්‍රාග්ධන ගිණුමේ බැර පැත්තේ ශේෂය දාගන්න. ගැනුම් ගිණුම එකතු කරන්න 80යි 10යි 90යි 1යි 30යි 600යි. ගැනුම් ශේෂය තියෙන හර පැත්තේ ශේෂය දාගන්න. ඊළඟට කඩකුලි මෙන්න ගාන 8000යි වෙනස් වෙලා නැහැ. හර පැත්තේ දාගන්න 8000යි. බැංකු ණය මම කලින් බැලන්ස් කරලා පෙන්නුවා. 196යි 196 ඉදිරියට ගෙන ආපු ශේෂය තියෙන බැර පැත්තේ. ඒ නිසා 196 බැර. right ඊළඟට විකුණුම් මේ තියෙන විකුණුම් ගිණුම
මේ තියෙන විකුණුම් ගිණුම 45000 ඒව දෙකයි 80700යි එකතු කරා මෙතනට දාගත්තා. ඔය විදිහට ඔක්කොම ශේෂණ ටික ගන්න. අපි ද්විත සටහන් න්‍යායයට අනුකූලව සටහන් තිබ්බනම් හැම හර සටහනකටම සමානව බැර සටහනක් තිබ්බනම් මේ හර සටහන් තීරුවේ එකතුවයි බැර සටහන් තීරුවේ එකතුවයි සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වෙන්නේ නැත්නම් අපි accounts තිබ්බ වැරදි. ත්‍රිනිමල්ගේ ගිණුම මම මෙතන හදලා දැම්මා. ජගත්ගේ ගිණුම මම මෙතන හදලා දැම්මා. ඇල්ෆර්ඩ්ගේ හදලා දැම්මා. බීටා හදලා දැම්මා. කාර්යාල උපකරණ ඒව ලේසි. ලීබඩු ගිණුම කුමාර කුරේ ඒව ලේසි. එක සටහනේ නේ තිබුණේ. ආපසු යවමු එක සටහනයි. ලද වට්ටම් දුන් වට්ටම් ලේසි. මට කියන්න ශේෂ පිරික්සම බැලන්ස් වෙන්නේ කීයටද කියලා. හදන්න මීට වඩා සරල ක්‍රමයකට උගන්වන්න පුළුවන් නම් ඒකත් කියන්න. මටත් පුළුවන් ඔහේ past papers ගන්න අරගෙන ගණන් හදන්න right මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පුළුවන් තරම් සරලව ලේසියෙන් හැමදේම කියලා දෙන්න පුළුවන් වෙන විදිහට හදලා තියෙන්නේ right format එක හැමදේම type කරලා සරලව උගන්වලා තියෙන්නේ. ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් ආර්ට් කරපු මැත්ස් කරපු බයෝ කරපු ඕන කෙනෙක්ට තේරෙන විදිහටයි මම ගානන් ටික හදලා තින්නේ. හරි ඒක තමයි විශේෂත්වය අපේ පන්තිවල යාළුවන්ට දැනුවත් කිරීම කරන්න මේ පන්ති වලට සම්බන්ධ වෙන්න කියලා මුල ඉඳන් පාඩම් ටික ලස්සනට යනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට. හරි මට කොහෙවත් අමාරුවක් නෑ ළමයි. ඔෆිස් එකේ මට ඕන තරම් වැඩ තියෙනවා කරන්න. ඒ වගේම ගෙදරටත් ඇවිල්ලා මටත් නිදහසේ ඉන්න පුළුවන්. right? ඒත් මම එහෙම කරන්නේ නැහැ. ඒ හැම වෙලේකම ඔයගොල්ලන්ට මගේ වෙලාව කැප කරලා මේ හැම එකක්ම ටයිප් කරලා හදලා තියෙන්නේ ඔයගොල්ලන්ට ලේසි වෙන විදියට. හරි. ගණන් බැලන්ස් කරලා මට උත්තරේ කියන්න. මම මේ පැත්තේ මහන්සි වෙනවා වගේම ඔය පැත්තෙන් ඔයගොල්ලෝගේ ෆීඩ්බැක් එකකුත් තියෙන්න ඕනේ. මම එකයි මේ රෙකෝඩින් දාන්න අකමැති පන්තියේ. ඔයගොල්ලෝ හැම වෙලේම කියන මට රෙකෝඩින් දාන්න කියලා. රෙකෝඩින් දාන්න මම කැමති නැහැ. මේ පන්තිය පටන් ගද්දි 20 දෙනෙක් හිටියා. දැන් ඉන්නේ 12 දෙනයි. මාත් එක්ක. ඉතින් මට රෙකෝඩින් දාන්න හිතෙනවද කියන ළමයි? එක්කෝ ළමයි පන්තියට එන්නේ ඔබට පුළුවන් නම් උගන්වහන් කියලා. right? මම උගන්වුවට පස්සේ හෙට උදේ ඔන්න බලන්න ළමයි හෙට උදේ එළි වෙනකම් පටන් ගන්න ඔක්කොමලම සර් රෙකෝඩින් දෙනවද? සර් රෙකෝඩින් දෙනවද? සර් රෙකෝඩින් දෙනවද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලයිට් ගියප එක නෙමෙයි. ලයිට් ගියා නේද? 20ක් හිටියනේ. ඔය 20 ඉන්න එපා. නෑ. මෙතනත් ඔය 12 නුත් භාගයක් ළමයි රෙකෝඩින් එක දාලා නිදින මිනිස්සු ඉන්නේ. අධ්‍යාපනයට වංචා කරන්න එපා පුතේ. ඒක හරියන්නේ නෑ. yaadෙන්නේ නෑ උන්ට. හරිම අකමැති දෙයක් අධ්‍යාපනයට වංචා කරන එකට. මම මේ පැත්තෙන් මහන්සි වෙනවා වගේම ඔයගොල්ලෝගෙත් ඔය පැත්තෙන් මහන්සිය තියෙන්න ඕනේ. දැන් ක්ලාස් එකේ ඉන්නේ 12 දෙනයි. ඒකයි මම රෙකෝඩින් දාන්න අකමැති. මම රෙකෝඩින් දෙන්නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ අධ්‍යාපනයට වංචා කරනවා නම් ස්පෙෂලි ග්‍රැජුවේට්ස්ලා ඉතින් මං ඇයි මෙහෙම කරන්නේ? right? ඔයගොල්ලන්ට අනිත් ගුරුවරු කරලා තියෙන දේ හරියටම හරි දරුවෝ. මම ටියුෂන් ෆීල්ඩ් එකෙන් කාලයක් අවුරුදු 10ක් විතර මම ඈත් වෙලාම හිටියා ටියුෂන් ෆීල්ඩ් එකේ. ආපහු මම මේ ටියුෂන් ෆීල්ඩ් එකට ආවේ. දැන්වත් ළමයින්ට තේරිලා ඇති ඉගෙන ගත්ත මිනිස්සු කවුද? ඉගෙන ගත්තේ නැති මිනිස්සු කවුද කියලා. ඔයගොල්ලෝ මාවත් මගේ ඩිග්‍රී එකවත් මගේ MBA එකවත් ලැජ්ජ කරනවා ඔයගොල්ලෝ ඊට පස්සේ ඉතින්. මගේ කැම්පස් එකටත් අගෞරවයක් කරනවා ඔයගොල්ලෝ. ලෙක්චර් එකට ඇවිදින් ලෙක්චර් එකේ ඉන්නේ නැහැ ඉවර වෙනකම්. ඔය ගියපු සෙට් එකම ඊට පස්සේ ආපහු දවසේ ඌ ගණනේව තේරෙන්නේ නැහැ. උන් ෆේල් වෙනවනේ. පන්ති හිටියෙත් නෑ ෆේලුත් වෙනවා. ෆේල් වෙනත් බයිනවා. ඔකගේ අම්මට ඔක හින්දා තමයි අපි විභාගේ ෆේල් වුනේ කියලා. මං හින්දා නෙමෙයි ෆේල් වෙන්නේ. ඒගොල්ලෝ හින්දාම. ඒගොල්ලෝ තමයි ක්ලාස් කට් කරන්නේ. so anyway balances අර මට කියන්න balance එක.
උත්තරාවද ඔගොල්ලෝ කියන්නේ නැහනේ. අරුම පුදුම ඉස්කෝලේ ඉන්න සෙට් එක. ඕකේ මගෙත් එක්ක කතා කරන්නේ නැහැ. පොඩක් ඉන්න සර්. රයිට්. දැන් මට කේන්ති ගිහිල්ලා ඉන්නේ. එකයි මට වෙලා තියෙන්නේ. අදන ඕ රයිට්. මම ආන්සර්ස් ටික දැම්මා. බලන්න. ඔය ගණන් වලටද බැලන්ස් වෙන්නේ කියලා බලන්න. හරි. ප්‍රශ්නයක් දාලා තිනවා සර් පාස් පේපර්ස් ටික දාන්නකෝ ගෲප් එකට. හරි මම ඒක ටික දාන්නම්. ඉසුරු සර් දාලා තිබුණා. ආයි බලමු. සර් පාස් පේපර්ස් කරමු. මේ වගේ හොඳට තේරෙනවා සර් කියලා දුන්නා විදිහ. රයිට්. එහෙනම් ඉස්සරහට මේ විදිහට තමයි කරන්න වෙන්නේ. රයිට් කමෙන්ට්ස් තියෙනවා හොඳයි කියලා. බට් මේක ටිකක් මට මහන්සි මේ ක්‍රමය. රයිට්. අනිත් ගුරුවරු වගේ මේ මෙතඩ් එකෙන් මේ මොඩියුල් එකෙන් උගන්වන්න තියෙනවා නම් බෝඩ් එකේ මෙහෙම ඒක හරි ලේසි. රයිට්. ඒක හරි ලේසි. එතකොට දාන්න මට බෝඩ් එකේ කොහොමද මට accounts පුළුවන්. නිසා මම බෝඩ් එකේ ගන්න හදා යනවා. ඉතින් අර එහෙම හදන්න ගිහපුවාම ටිකක් ඇත්තම කිව්වොත් මහන්සියි right but anyway මොකද ඉස්සරලා මම හදන්න ඕනේ මේ ගාන excel එකක මොකද past papers කරන් නිකන් උත්තර අපිට හදා යන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මේවා excel එකේ ගාන හදන්න ඕනේ මේ විදිහට. මේ තියෙන ඔයගොල්ලන්ට මම share කරන්න. මේ තියෙන්නේ excel එකේ මම හදපු විදිය මේ bank account එක. මේක excel එකේ හදන්න ඕනේ. then after මේක මම presentation ඒක කවුලක් එනවා නේ බබා. anyway ටිකක් වැඩ ගොඩක් තියෙනවා කරන්න. කමන්න anyway ඔයගොල්ලන්ට තේරෙනවා නම් මේක අපි මේ විදිහට කරමු ඉස්සරහට. ඒක ඔයගොල්ලන්ට ලේසි වෙයි. right okay sorry විනාඩි 20ක් විතර ප්‍රමාද වුණා. right sorry ඒ වෙනුවෙන් sorry අපි ඊළඟ දවසේ සාකච්ඡා කරමු. මේ වගේ පාස් පේපර්ස් හදන්න නැතුව මම ලබන සතියේ මට තියරි කොටස් ටිකක් කරන්න වෙනවා. ඒ ටික කරලා පාස් පේපර්ස් වලට යමු. okay so මම inform කරන්නම් group එකේ if I possible to do that class on Friday, right? If I am possible then we will do 1 or 3 hours, right? Okay, good night brother. Good night.